අද දිනේ අපි එතකොට කතා බහ කරමු තෘතීක සුළං සංසරණය ගැන. නේද? තෘතීක සුළං සංසරණය. එතකොට මේ ප්‍රාථමික සහ ද්විතීක කියන සුළං පද්ධති දෙක එක්කම තෘතීක සුළං සංසරණය ගැන කතා බහ කරනකොට අපිට පේනවා දැන් අපි වාසුලියක ක්‍රියාකාරීත්වය ගත්තත් පිළිවාසුලියක ක්‍රියාකාරීත්වය ගත්තත් ඒවා විශාල ප්‍රදේශයකට බලපෑමක් ඇති කරනවා. නේද? විශාල කලාපයකට බලපෑමක් ඇති කරන්න පුළුවන් සුළං පද්ධති. ඒ වගේම තමයි ප්‍රාථමික සුළං සංසරණයට අයිති වෙළඳ සුළං ගැන කතා කළා, බටහිර සුළං ගැන කතා කළා, වැව් සුළං ගැන කතා කළාත් අපිට පේනවා ඒවා පෘථිවි තලයේ මත මහා විශාල ප්‍රදේශයකට බලපෑම් ඇති කරන ආකාරයෙන් ක්‍රියාත්මක වන සුළං පද්ධති. එතකොට මේ කතා කරන තෘතීක සුළං සංසරණය කියන්නේ ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා වපසරියක ක්‍රියාත්මක වන සුළං පද්ධති පිළිබඳව. එතෙන්දී අපි දන්නවා මේවටත් අනිවාර්යයෙන්ම පීඩන අනුක්‍රමන බලය හේතු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පෘථිවි තලයේ මත පිට නිර්මාණය වන අඩු සහ වැඩි පීඩන කලාපවල වැඩි පීඩන අඩු පීඩන ප්‍රදේශවල බලපෑම නිසා හටගන්න කුඩා ප්‍රදේශයක ක්‍රියාත්මක වන සුළං පද්ධති වලට අපි කියනවා තෘතීක සුළං කියලා. දැන් උදාහරණයකට උතන දීලම තියෙනවා ගොඩ සුළං සහ මූදු සුළං වල ක්‍රියාකාරීත්වය. ඔයාලා දන්නවා ගොඩබිම් සහ ජලතල තාපවත් වීම සිසිල් වීම එකම වේගයකින් සිදු වෙන්නේ නැහැ. ගොඩබිම කියන එක තාපවත් වීම සිද්ධ වෙන්නේ. දැන් තාපය ගමන් කරන ක්‍රම කීපයක් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවානේ. සන්නයනය කියන ක්‍රියාවලියෙන් තාපවත් වීම සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ළඟ තියෙන අංශු අනුයාත අංශු තාපවත් කරමින් තාපය ගමන් කරන ක්‍රියාවලියට අපි කියන්නේ සන්නයනය. ඒ වගේම තමයි ජලතලවල තාපය ගමන් කරන ක්‍රියාවලියක් තියෙනවා. අපි ඒකට කියන්නේ සංවහනය. ඔය දෙක ඔයගොල්ලෝ 10 11 වගේ වෙනකොට විද්‍යාව පාඩම් වලදී කතා බහ කරලා තියෙනවා. එතකොට අපි දන්නවා ගොඩබිම් තාපවත් වීම සිද්ධ වෙන්නේ සන්නයන ක්‍රියාවලිය. ඒ නිසා ඒවට පුළුවන්කම තියෙනවා මේ දිවා කාලයේදී තා කෙටි කාලයක් තුළ වේගෙන් තාපවත් වෙන්න. ඒ වගේම තමයි ඒවලට වේගෙන් තාපවත් වෙනවා වගේම ඉක්මනින් නිවිලා සිසිල් වෙන්නත් පුළුවන්. හැබැයි අපි දන්නවා ජලතල තාපවත් වෙන්නේ ඒම සන්නයන ක්‍රියාවලියෙන් නෙමෙයි. නේද? යාලා තාපවත් වෙන්නේ සංවහන ක්‍රියාවලිය. අර බීකරයකට වතුර ටිකක් දාලා නේද? පාට බිඳුවක් මොනවා මිල් බිඳුවක් හරි මොනවා හරි එකට දාලා යටින් බන්සන් දැල්ලක් දාලා අපි විද්‍යාගාරය ඇතුළතදී බලා ඉන්නවා. මොකද වෙන්නේ? අර බන්සන් දැල්ලට අහුවෙන මේ යටම ජලාංශු ටික රත් වෙලා ඉහළට ඇදිලා ඇවිල්ලා ඊළඟට ඉහළ තියෙන අර පාට කලවම් වෙච්ච නිල් පාට හරි වෙන මොන හරි පාටක කලවම් වෙච්ච ජලය පහළට ඇදිලා එනවා. අපි බීකරය ඇතුළේ මේ සංසිද්ධිය සිද්ධ වෙනවා බලා ඉන්නවා. නේද? ඒක බලා ඉන්නවා. ඒ ක්‍රමයට තාපවත් වීම අපි දකින්නේ සංවහන ක්‍රියාවලිය. එතකොට මේ ජලතල තාපවත් වෙන්නේ සංවහනයි. අන්න ඒ නිසා අපිට පේනවා ජලතලයක් තාපවත් වෙන්න ගොඩබිමකට වඩා වැඩි කාලයක් ගන්නවා. ඒ වගේම තමයි නිවීමේදී ඒක සිසිල් වීමේදී ජලතලය වැඩි කාලයක් ගන්නවා ගොඩබිම් වලට සාපේක්ෂව. අන්න එනම් මතක තියාගන්න තියෙන දේ තමයි ගොඩබිම් ඉක්මනින් රත් වෙනවා ඉක්මනින් සිසිල් වෙනවා. ජලතල සෙමෙන් රත් වෙනවා නැත්නම් තාපවත් වෙනවා සෙමෙන් සිසිල් වෙනවා. ඕක තමයි ජලතල සහ ගොඩබිම් තාපවත් වීමේ අසමානතාව. එතකොට අපිට පේනවා ලෝකී වෙරළ කලාපයක් තියෙනවා. ඒ ආසන්න කලාපවල වෙරළට ආසන්න කලාපවලදී ওই සංසිද්ධිය සිද්ධ වෙනවා. දිවා කාලයේදී මේ ගොඩබිම් සහ ගොඩබිම් ඉක්මනින් තාපවත් වීම සිද්ධ වෙනවා ජලතල වලට වඩා. රාත්‍රී කාලයේදී අපිට පේනවා ගොඩබිම ඉක්මනින් සිසිල් වෙනවා මේ සාගරයට වඩා. මෙන්න මේ සංසිද්ධිය නිසා අපිට පේනවා මේ වෙරළ කලාපවල සාගරයට ආසන්න සීමාන්තික කලාපවල ගොඩ සුළං සහ මුහුදු සුළං කියලා ක්‍රියාවලි දෙකක් නිර්මාණය වෙනවා. හරි ගොඩ සුළං සහ මුහුදු සුළං කියලා ක්‍රියාවලි දෙකක් නිර්මාණය වෙනවා. අන්න එතකොට මෙන්න මේ වගේ සුළං පද්ධතිය අපිට පේන්නේ වෙරළ කලාපයේ විතරයිනේ ක්‍රියාත්මක වෙනවා. නේද? ඒක මේ රට අභ්‍යන්තරයේ මහ විශාල ප්‍රදේශයකට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා අපි තෘතීක සුළං සංසරණයට හොඳ උදාහරණයක් විදිහට තමයි ගොඩ සුළං සහ මුහුදු සුළං වල ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්නේ. අපි බලමුකෝ මේ දවල් කාලයට මොකද වෙන්නේ කියලා. දැන් ආදර්ශ සටහනක් ගන්නොත් අපි මෙන්න මෙහෙම මේ තියෙන සාගරය. මේ දිවා කාලයේ වෙනනම් මම ඉරත් දැක්ක. දිවා කාලයේදී මොකද වෙනවා කියන්නේ ගොඩබිම ඉක්මනින් තාපවත් වෙනවා. ගොඩබිම ඉක්මනින් තාපවත් වෙනකොට අපි දන්නවා ගොඩබිම පැත්තේ තියෙන වායු අංශු රත් වෙලා ප්‍රසාරණය වෙලා සැහැල්ලුලා ඉහළ නගිනවා. නේද? මේ ඉහළ නගිනකොට වායු අංශු ඉහළ නැගීමේදී අපිට පේනවා ගොඩබිම පැත්තේ හැදෙන අඩු පීඩනයක්. හැබැයි
අපි කිව්වා ඊට යාබද සාගර කලාපේ තාපවත් වීම සිද්ධ වෙන්නේ අඩු වේගයකින්. ඒ නිසා මේක වේගයෙන් තාපවත් වෙන්නේ මේ පැත්තේ තියෙන්නේ අඩු උෂ්ණත්වයක්. අන්න ඒ නිසා අපිට පේනවා මේ සාගරික ප්‍රදේශයේ අර ගොඩබිම තරම්ම වායු අංශු තාපවත් වෙලා සිරස්ස ඉහළ නැගීම වේගයෙන් සිද්ධ වෙන්නේ නැති නිසා මෙන්න මේ සාගරික ප්‍රදේශයේ ඉහළින් නිර්මාණය වෙන්නේ වැඩි පීඩනයක්. වැඩි පීඩනයක්. දැන් ඔයගොල්ලන්ට පේනවාද පීඩන අනුක්‍රමන බලය යෙදিলা තියෙන විදිහ. සාගරයේ පැත්තේ තමයි වැඩි පීඩනය තියෙන්නේ. ගොඩබිම පැත්තේ නිර්මාණය වෙනවා ලහි ලහියේ වේගයෙන් අඩු පීඩනයක්. ඒතර මෙහෙම දෙයක් මේ වෙරළ කලාපය තුල තියෙන්න බෑ. නේද? පීඩන අසමතුලිතතාවයක් තියෙන්න බෑ. ස්වභාව ධර්ම මැදිහත් වෙලා මේක කොහොම හරි සමනයටපත් කරනවා. මේ සමනයටපත් කිරීමේ ක්‍රියාවලියද අපිට පේනවා සාගරයේ තියෙන මේ වැඩි පීඩන ප්‍රදේශයේ ඉඳලා ගොඩබිම මේ හැදෙන අඩු පීඩනයේ දෙසට සාගරයේ ඉඳලා සුළං හමා ගැනීමේ ක්‍රියාවලියක් අපිට පේනවා. නේද? ක්‍රියාවලියක් අපිට පේනවා. දවල් කාලේදී මෙන්න මේ වැඩේ වෙනවා. එහෙනම් මේ බලන්නකෝ සාගරයේ පැත්තේ ඉඳලා මේ ගොඩබිම හැදෙන අඩු පීඩනයේ පිරවීම සඳහා මුහුදේ ඉඳලා ගොඩබිමට සුළං හමනවා නම් ගොඩබිමට සුළං හමනවා නම් අපි මේවට කියනවා මොනවා කියලාද? මුහුදු සුළං. මුහුදු සුළං. හරි? ඊළඟට රාත්‍රී කාලයට මොකද වෙන්නේ? මෙන්න මේක ටිකක් හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න වෙනවා මේ ක්‍රියාවලියත් එක්ක සංසන්දනාත්මකව. හරි මේ තියෙන සාගරය අර වගේමයි මේ ගොඩබිම. එතකොට මම හඳත් ඇඳගත්ත රාත්‍රියේ බව පේන්න ඕන නිසා. හරි? රැට මොකද වෙන්නේ? මම කිව්වා ගොඩබිම සිසිල් වීමේදී තාපවත් වෙන්න ඉක්මනින් වගේම ගොඩබිම සිසිල් වීමේදී වේගයෙන් සිසිල් වෙනවා. ජලතල තාපවත් වෙන්න හිමින් වගේම නිවෙන්නත් ලොකු වෙලාවක් ගන්නවා. එතකොට රැට සූර්යාලෝකය නොලැබී යනවනේ නේද? රාත්‍රී කාලේට සූර්යාලෝකය නැහැ. ඒ නිසා ගොඩබිම ඉක්මනින් නිවෙනවා. ඉක්මනින් නිවෙනවා. හැබැයි අර දවල් කාලේ හිමින් තාපවත් වෙච්ච සාගරය නිවෙන්න වැඩි වෙලාවක් යනවා. ඒ කියන්නේ ගොඩබිමට වඩා පරක් වෙයි. අන්න එතකොට බලන්නකො රැට මොකද වෙන්නේ? ගොඩබිම පැත්තේ සීතලයි. හරි? උණුසුම අඩුයි. ඒ උණුසුම අඩු පැත්තේ අපිට පේනවා වැඩි පීඩනයක් නිර්මාණය වෙනවා. මෙහෙ තමයි වැඩි පීඩනයක් දැන් තියෙන්නේ. හැබැයි සාගරික ප්‍රදේශයට ගියාම අපිට පේනවා සාගරයේ උණුසුම නේද? දිවා කාලේදී රත් වෙච්ච සාගරය ඉතාම හිමින් නිවෙනවා. ඒ නිසා මේ පැත්තේ උණුසුම් සාගරයක් පේනවා. මේ උණුසුම් සාගරයේ පැත්තේ උණු නිර්මාණය වෙලා තියෙනවා දැන් අඩු පීඩනයක්. ඇයි මේ පැත්තේ උණුසුම නිසා වායු අංශය මීට දාපත් වෙලා මෙහින් සිරස් ඉහළ නැගීමක් තමයි සිද්ධ වෙන්නේ. අන්න එතකොට බලන්න පීඩන අනුක්‍රමන බලය දැන් ඉදිලා තියෙන අනිත් පැත්තට. නේද? පීඩන අනුක්‍රමන බලය දැන් ඉදිලා තියෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ ගොඩබිමේ තියෙන වැඩි පීඩනයේ ඉඳලා සාගරයේ පැත්තේ අඩු පීඩනයක් නිර්මාණය වෙනවා නිසා ගොඩබිමේ තියෙන වැඩි පීඩනයේ ඉඳලා මේ සාගරයේ පැත්තේ නිර්මාණය වෙන අඩු පීඩනය පුරවන්න මෙන්න මේ විදිහට සුළං ධාරාවක් ඇදිලා යනවා ගොඩබිමේ ඉඳලා සාගරයේ පැත්තට. නේද? එතකොට මේ සුළඟ ඇදෙන්නේ කොහෙන්ද? ගොඩබිමින්. නේද? ගොඩබිමින් ඇදෙන්නේ සාගරයේ පැත්තට. අනේ නිසා මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා ගොඩ සුළං ඇදවීම. ගොඩ සුළං ඇදවීම. හරි? ගොඩ සුළං ඇදවීම. එතකොට ඔයගොල්ලන්ගේ ටියුට් එක දැන් ඔයගොල්ලන්ට මේ කතාව තේරුණාද? මේ මුහුදු සුළං සහ ගොඩ සුළං ඇති වෙන ක්‍රියාවලිය. මෙන්න මේක ක්‍රියාත්මක වෙන්නේ විරල කලාපවල හැරෙන්න වෙන කලාපයක මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේවා තෘතීක සුළං වලට දානවා. හරි? කුඩා ප්‍රදේශයක බලපවත්නා සුළං විදියට සලකනවා. එතකොට ළමයි ඔයාලගේ ටියුට් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලොකු පොඩි නෙමෙයි ඒක. බැලුවොත් ලොකු වැරදීමක්. අන්න ඒක අපි හදා ගන්නවා. බලන්න පිටු අංක 20යි 19යි. පිටු අංක 20 සහ 19 පෙළ ගන්න. පිටු අංක 20යි 19යි. පිටු අංක 19 තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ගොඩ සුළං යනු කියන පටන් ගන්න තියෙනවා. එතකොට බලන්න මේ ඇඳලා තියෙන රූප සටහනත් එක්ක ගොඩ සුළං වලට අදාළ මේකනේ නේද? එතකොට බලන්න මේ ඇඳලා තියෙන රූප සටහන හරියද කියලා. මේ රූප සටහන හරියද කියලා බලන්න. ඒකේ අවුලක් තියෙනවා. නේද? එහෙනම් මේ අපිට රූප සටහන මෙතෙන්ද වෙනස් කරන්න බෑ මේ ඉඳලා තියෙන රූප සටහන ඔහොම අපි තියාගමු. ඔහොම අපි තියාගමු. ඒකේ වෙනස් කරන්න ඕනි තැන් දෙකක් තුනක් තියෙනවා. අපි යන්නේ වෙනස් කරගමු. මෙතන මේ රූප සටහනේ උඩ තියෙන ඔයගලන්ට පේනවා ඇති. දිවා කාලයේදී ගොඩ සුළං ඇතිවීම. දිවා කාලයේදී ගොඩ සුළං ඇති වෙන්නේ නැහැ නේද? ඒ නිසා දිවා කාලයේදී මුහුදු සුළං ඇතිවීම කියලා හදාගන්න එක. ඉක්මනට හදාගන්න. දිවා කාලයේදී මුහුදු සුළං ඇතිවීම. හොඳයි. ඒක දැන් හැදුවා නම් මෙතන ගොඩ සුළං කියලා අපිට විස්තර කරන්න බෑනේ. නේද? ගොඩ සුළං කියලා මෙතන විස්තර කරන්න බෑ. එහෙනම් මෙතනත් හදා ගන්න වෙනවා මුහුදු සුළං කියලා.
මුහුදු සුළං. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් රූප සටහනේ සාගරයේ ඉඳලා ගොඩබිම් පැත්තට සුළඟක් හමන බව පෙන්වන්න ඊතලයක් දාලා තියෙනවා. අන්නේ ඊතලයේ උඩින් තියෙන්නේ ගොඩ සුළං කියලා. අන්න ඒකත් වෙනස් වෙන්න එපා මුහුදු සුළං කියලා. අන්න ඒකත් හදාගන්න. එතකොට මේ රූප සටහනට අදාළව ස්ථාන තුනක් වෙනස් කරගත්තා. මාතෘකාව වෙනස් කරගත්තා. මේ ඊතලයට උඩින් තියෙන ගොඩ සුළං කියන එක වෙනස් කරගත්තා. ඊළඟට ඊතලයට මේ මාතෘකාවට අදාළ ගොඩ සුළං කියන එක මුහුදු සුළං කියලා වෙනස් කරගත්තා. හරි ඔය ටික වෙනස් කරගත්තා 19 වෙනි පිටුවේ තියෙන රූප සටහන. 20 වෙනි පිටුවේ තියෙනවා තවත් රූප සටහනක්. ඒකෙත් ඒ වගේ. ඒකේ බලන්න තියෙනවා රාත්‍රී කාලයේදී මුහුදු සුළං ඇතිවීම කියලා තියෙනවා. රාත්‍රී කාලයේදී නෙවෙයි මුහුදු සුළං ඇතිවීම. නේද? රාත්‍රී කාලයේදී ඇති වෙන්නේ ගොඩ සුළං. ඒ නිසා එතන රූප සටහනේ මාතෘකාවේ රාත්‍රී කාලයේදී මුහුදු සුළං ඇතිවීම කියන එක කපලා මුහුදු සුළං කියන එක කපලා ගොඩ සුළං ඇතිවීම කියලා දාගන්න. ගොඩ සුළං ඇතිවීම. ඒ වගේම තමයි ඒ රූප ස්ථානයේ තියෙනවා මුහුදු සුළං කියලා ගොඩබිමින් සාගරය පැත්තට ඇදෙන සුළඟක් පෙන්නලා නේද? අන්න ඒක මුහුදු සුළං නෙමෙයි ඒක ගොඩ සුළං. හරි ගොඩ සුළං. ඊළඟට මාතෘකාවක් වෙනස් කරගන්න එපා මේ විස්තරයේ තියෙන තැන මුහුදු සුළං කියලා තියෙන්නේ. ඒක මුහුදු සුළං වෙන්න බෑ ඒක ගොඩ සුළං. හොඳයි. එහෙමනම් ඔන්න අපි මේ අදාළ වෙනස්කම් ටික කරගත්තා. දැන් නෙමෙයි අපිට මේ රූප සටහන් අවශ්‍ය වෙන ඉස්සරහට. අපි යමු අපි කතා කරමින් ඉන්නේ ත්‍ෘතීක සුළං ගැන. ත්‍ෘතීක සුළං ගැන අපි එතෙන්ට එමු. පිටු අංක 3 මේ පිටු අංක 15 තුන්වෙනි එක ත්‍ෘතීක සංසරණය. හොඳයි මෙතන කියනවා විවිධ ස්ථානවල හටගන්නා ස්ථානීය සුළං ප්‍රාදේශීය සුළං ත්‍ෘතීක වායු සංසරණයට අයත් වේ. ත්‍ෘතීක වායු සංසරණයට අයත් වේ. ඊට පස්සේ වෙන්නලා දෙනවා ගොඩ සුළං සහ මුහුදු සුළං ඇතිවීම. අපි ඒක පළවෙනි එක කරා ගමුකෝ මුහුදු සුළං ඇතිවීම. තරු ලකුණක් දාලා මාතෘකාව දාන්න. තරු ලකුණක් දාලා මාතෘකාව දාන්න අපි මුහුදු සුළං ඇතිවීම විස්තර කරන්න හදාගන්න. මෙහෙම ලියන්න. තරු ලකුණක් දාලා මුහුදු සුළං කියලා ලියලා ඒක යටතේ ලියන්න දිවා කාලයේදී සාගරයට සාපේක්ෂව ගොඩබිම වේගයෙන් තාපවත් වීම සිදුවේ. ඒ නිසා ගොඩබිම් ප්‍රදේශයේ වායු අංශු තාපවත් වී වේගයෙන් සිරස්ව ඉහළ නගින විට ගොඩබිම ආශ්‍රිතව අඩු පීඩනයක් නිර්මාණය වේ. තාපවත් වී සිරස්ව ඉහළ නගින විට ගොඩබිම ආශ්‍රිතව අඩු පීඩනයක් නිර්මාණය වේ. නමුත් යාබද්ද සාගරික ප්‍රදේශයේ ඊට සාපේක්ෂව වැඩි පීඩනයක් වේ. මේ නිසා සාගරයේ සිට ගොඩබිම දෙසට පීඩන අනුක්‍රමණ බලයක් යෙදී සාගරයේ සිට ගොඩබිමට සුළං හමා ඒමෙන් මුහුදු සුළං නිර්මාණය වේ.
මුහුදු සුළං නිර්මාණය වේ. හොඳයි. ඔන්න අපි මුහුදු සුළං ඇතිවීම ගැන විස්තර කළේ. අපි ඊළඟ තරු ලකුණ දාලා ගමු ගොඩ සුළං නිර්මාණය වීම. නැත්නම් ගොඩ සුළං. ගොඩ සුළං. ලියන්න මෙහෙම රාත්‍රී කාලයේදී सागरයට सापेक्षව ගොඩවීම වේගයෙන් සිසිල් වන නිසා ගොඩබිම ආශ්‍රිතව වැඩි පීඩනයක් නිර්මාණය වේ. නමුත් උණුසුම් සාගරයේ ආශ්‍රිතව අඩු පීඩනයක් නිර්මාණය වන නිසා ගොඩබිම සිට සාගරය දෙසට පීඩන අනුක්‍රමන බලයක් යෙදී ගොඩබිමේ සිට සාගරයට සුළං හමා යාමෙන් ගොඩ සුළං නිර්මාණය වේ. හොඳයි ළමයි දැන් මේ ක්‍රියාවලිය නිසා තමයි දීවර කර්මාන්තයේ දෙන දීවරය අපිට පේනවා රාත්‍රී කාලයේදී තමයි මුහුදු යන්නේ. නේද? රැයට තමයි මුහුදු යන්නේ. එයි යාත්‍රා පැදවීම ලේසි. නේද? ගොඩබිමේ ඉඳලා සාගරේ පැත්තට සුළං හමනවා. ඒ නිසා ඉස්සර නම් අපි දන්නවා යාන්ත්‍රික බෝට්ටු මේ නැව් වගේ දේවල් තිබුණේ නැහැ. රුවල් නැව තමයි ওই දේ කාර්යය සඳහා පාවිච්චි කරේ. මුල් කාල වකවානු වලත් අපි දැක්කා රුවල් නැව වගේ දේවල් පාවිච්චි කරන දීවරයෝ මේ ඉඳලා සුළං පද්ධතියක් මේ සාගරේ පැත්තට හමනකොට අර රුවල් නැව් වගේ දේවල් පදවාගෙන යාම පහසු. අදටත් එහෙම තමයි. ගොඩබිමේ ඉඳලා යාන්ත්‍රික බෝට්ටු තිබුණාට ගොඩබිමේ ඉඳලා සාගරේ පැත්තට සුළං හමන නිසා යාත්‍රා සාගරේ පැත්තට පදවන්න ලේසි රැයට. ඒ වගේම තමයි උදේ වරුවේදී එහෙම නැත්නම් දවල් වරුවේදී ආපහු රැයට මුහුදු ගියපු දීවරේ ගොඩබිමට එනවා. අන්නේ එනකොට අපිට පේනවා සාගරයේ පැත්තෙන් ඉඳලා ගොඩබිම පැත්තට සුළං හමනවා. ඒ නිසා දවල් කාලයේදී ගොඩබිම පැත්තට එන්න යාත්‍රා පැදවීම ඉතාම පහසුයි. ඒ නිසා ඔය ක්‍රියාවලිය මුල් කරගෙන අපිට පේනවා වෙරළ කලාපයේ ජීවත් වෙන දීවරයෝ දීවර කටයුතු වල යෙදෙනවා. හොඳයි දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වුණාද තෘතීයික වායු සංසරණය කියන එක? අපි කතා කළේ පාඩමේ ප්‍රාථමික සංසරණය, ද්විතීයික සංසරණය, තෘතීයික සංසරණය පිළිබඳ. හරි? එහෙමනම් ඔතනින් ඔය කතාව අවසන් කළා. දැන් මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න බණ්ඩ ආපහු කියා දෙන්න. නෑ නේ. හොඳයි. එහෙමනම් ඕක ඔතනින් අවසන් කරලා අපි අලුත් මාතෘකාවකට යන්නයි සූදානම්. දේශගුණීය පාලනය කරන සාධක. එතකොට ඔයාලා දන්නවද දේශගුණය කියන එක නිර්වචනය කරන්නේ? දීර්ඝ කාලයක් තිස්සේ වායු ගොලයේ පවතින සාමාන්‍ය ස්වභාවයට තමයි අපි කියන්නේ දේශගුණය. වසර 30ක් 35ක් වගේ දීර්ඝ කාලයක කාලගුණික දත්ත නැත්නම් දේශගුණික දත්ත ඒක රාශී කරලා සාමාන්‍යීකරණය කරලා තමයි දේශගුණය පිළිබඳ අවසාන තීරණයකට එළඹෙන්නේ. අන්න එතකොට මේ දේශගුණය කියලා මෙතෙන්දී අදහස් කරන්නේ කිසියම් ප්‍රදේශයක දේශගුණයද? එහෙම නැත්නම් මහද්වීපයක දේශගුණයද? එහෙම නැත්නම් ලෝකයේ දේශගුණයද? මෙතන හිතන්න වෙනවා.
අපි මේ කතා කරගෙන යන්නේ ප්‍රධාන මාතෘකාවක් ලෝකයේ දේශගුණය කියන පාඩම. නේද? ලෝකයේ දේශගුණයේ මූලිකාංග කියන පාඩම තමයි කතා කරගෙන යන්නේ. ඒතකොට මේ මාතෘකාවෙන් අදහස් කරන්නේ ලෝකයේ තැන් තැන් වලට දේශගුණය වෙනස්. ඒක අපිට අවිවාදයෙන් පිළිගන්න ඕනේ. නේද? සමකය සහ මේ දෙපැත්තේ කලාපයට අපිට පේනවා නිවර්තන දේශගුණයක් නැත්නම් ඝර්ම කලාපීය දේශගුණයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි අර්ධගෝල දෙකේම මැද කොටස් වලට යනකොට නේද? මධ්‍ය කලාප වලට යනකොට අපිට පේනවා සෞම්‍ය දේශගුණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට අපිට පේනවා ද්‍රව පැත්තට යනකොට අර්ධගෝල දෙකේම උතුරු ද්‍රවය සහ දකුණු ද්‍රවයේ යට කලාපයට යනකොට දැඩි සීත දේශගුණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේ අපිට පේනවා අක්ෂාංශීය වශයෙන් ගත්තත් මේ තැනින් තැනට ලෝකයේ දේශගුණය වෙනස්. ඒ වගේම තමයි පුංචි පුංචි ප්‍රදේශ කලාප අරගෙන බලනකොට දේශගුණය එකිනෙකට වෙනස්. දැන් මේ ලංකාවේ වර්ග කිලෝමීටර් 65610ක භූමි ප්‍රමාණයක් අපිට තියෙන්නේ. නේද? අපේ රට ගත්තාම බලන්නකෝ අපේ රට අස්සේ දේශගුණ වර්ග කීයක් තියෙනවද? නේද? නුවරඑළියට ගියාම බ්‍රිතාන්‍යයේ වගේ කලා ප්‍රදේශවල නැත්නම් මධ්‍ය අක්ෂාංශීය කලාපයේ දකින්න ලැබෙන දේශගුණ නුවරඑළිය තියෙනවා. ඔන්න ඒක කිව්වම මට හොඳට මතක් වෙච්ච කාරණයක් ඔයාලට වැදගත් වෙන කාරණයක් කියන්න පෙරේදා. ඊයේ නෙමෙයි පෙරේදා නුවරඑළියට මල් තුහින වෙන්න කියන ආරංචිය ඔබට ලැබුණාද? ඔයගලන් ඒක දන්න අය නුවරඑළියට මල් තුහින පතිත වෙලා තියෙනවා පෙරේදා රාත්‍රියේ. අන්න ලුහන්සිය ගැන අහලා තියෙනවා නේද? මතක තියාගන්න ඕනේ අපේ රටට මල් තුහින පතනය වීම අවුරුද්දක් පාසා සිද්ධ වෙන්නේ නැහැ. හැම අවුරුද්දකම වෙන්නේ නැහැ. මේක දුර්ලභ අවස්ථාවක්. සාමාන්‍යයෙන් මල් තුහින පතනය වෙනවා නම් මේ නුවරඑළියේ කෝටන් තැන්න සහ ඒ අවට කලාපයට තමයි මේක ප්‍රබලවම ඒ කියන්නේ පැහැදිලිවම බලා ගන්න පුළුවන්. කෝටන් තැන්න සහ ඒ අවට කලාපයට. එතකොට මේ වැඩේ සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ 20 25 වගේ කාලය අතර. 20 25 වගේ කාලය අතර තමයි මල් තුහින පතනය වෙනවා නම් පතනය වෙන්නේ. ඒකට හේතුව තමයි දැන් අපි ඊළඟට කතා කරනවා දෙසැම්බර් මාසේ 21 22 23 වෙනකොට තමයි සූර්යයා හැකිතා ඒ කියන්නේ දක්ෂිණාර්ධ ගෝලීයට උපරිම වශයෙන් මේ ගමන් කරලා තියෙන්නේ. හරි ඒ නිසා උත්තරාර්ධ ගෝලීය රටවල් වල සීත ඍතුවේ උපරිමයේ භුක්ති විඳින්නේ ওই දින කීපේ. ওই දින කීපේ. ඒ නිසා අපිට පේනවා නුවරඑළියට මල් තුහින වගේ දේවල් පතනය වීම සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ දෙසැම්බර් මාස 20 25 වගේ කාලයක. හැබැයි මතක තියාගන්න ඕනේ මේක හැම අවුරුද්දෙම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. වැටෙනවා නම් මල් තුහින උපරිම වශයෙන් ඒක සිද්ධ වෙන්න පුළුවන් දින 4ක් වගේ කාලයක්. දින 4ක් වගේ කාලයක්. ඒකෙත් අපිට දවල් කාලයේදී මල් තුහින පතනය වීම බලන්න බෑ. රාත්‍රී කාලෙදී තමයි මේක දැක ගන්න අවස්ථාව තියෙන්නේ. ඒ වගේම රාත්‍රී කාලයේ කිව්වත් රෑ 11න් පස්සේ කාල සීමාව තමයි මල් තුහින පතනය වෙන්නේ. ඒක සියසෙන් දැක බලා ගන්න අවස්ථාව ලැබෙන්නේ. හොඳයි ඔය කාරණා ටික මම කිව්වේ මේ ඊයේ පෙරේදා වාර්තා වුණා මේ ඔය සංසිද්ධිය නුවරඑළියේ සිද්ධ වුණා කියන කාරණේ. ඒ වගේම මම දැක්කා Facebook එකේ ෆොටෝස් එකක් දාලා තිනවා තුහින පතනය වෙලා තියෙන ස්වභාවය. හොඳයි එහෙමනම් මේ විදිහට ලංකාවේ දැන් මේ නුවරඑළිය ආශ්‍රිත කලාපයේ අපිට පේනවා සිසිල් සෞම්‍ය දේශගුණය තියෙනවා. නේද? යාපනයේ පැත්තට ගියාම එහි වෙනම දේශගුණයක්. ඊළඟට අනුරාධපුර පොළොන්නරුව පැත්තට යනකොට තවත් එක දේශගුණයක්. ලංකාවේ ගාල්ලමාතර හම්බන්තොට වගේ පැතිවලට ගියාම වෙනම දේශගුණයක් නේද? මේ පුංචි රට අස්සේ දේශගුණික විවිධත්වයක් පේනවනේ. ඉතින් ලෝකේ කොච්චර විවිධත්වයක් ඇද්ද? තැන් තැන් වල දේශගුණිය වෙනස් වෙනවා. දැන් මේ එතකොට අපි කතා කරන්නේ මේ පුංචි පුංචි ප්‍රදේශවල තියෙන දේශගුණීය විවිධත්වය නෙමෙයි සමස්තයක් විදිහට ගත්තාම පෘථිවියේ දේශගුණීය ස්ථානීය වශයෙන් කලාපීය වශයෙන් වෙනස්කම් දරනවා නේද? වෙනස්කම් ගන්නවා. ඒතර මේ පෘථිවියේ දේශගුණීය තීරණය වෙලා තියෙන්නේ මොනවද කියන කාරණේ තමයි මේ දේශගුණීය පාලනය කරන සාධක කියලා කතා බහ කරන්න හදන්නේ. බලන්න මෙහෙම කියනවා උෂ්ණත්වයේ පීඩනයේ වර්ෂාපතනය හා සුළං දේශගුණීය තීරණය කරන සාධක වේ. අපි ඒව ගැන මේ දක්වාම කතා කළේ නේද? කාලගුණීය මූලිකාංග කියලා නැත්නම් දේශගුණීය මූලිකාංග කියලා අපි කතා කළේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, වර්ෂාපතනය, පීඩනය, සුළඟ, වලාකුළු නිර්මාණය ඔය කියන කාරණා පිළිබඳව තමයි අපි දීර්ඝව කතා බහ කරලා දැන් හොඳින් මේ පිළිබඳව දැනුවත්. මේවා මත දේශගුණීය ස්වභාවය තීරණය වන අතර කිසියම් ප්‍රදේශයකට බලපවත්වන දේශගුණීය තීරණය කරන සාධක ගණනාවක් හඳුනා ගන්න පුළුවන් කියලා කියනවා. බලන්නකෝ ඉස්සෙල්ලා ඔයාලා මේ ටියුට් එකේ ඉස්සරහට නිකම්ම බලාගෙන ඉන්න පළවෙනි එක පෙන්නනවා ලෝකයේ දේශගුණීය තීරණය කරන සාධක ලැයිස්තුවේ තියෙනවා සූර්ය විකිරණ තීව්‍රතාවය අංක 1. ඊළඟට 2 හම්බ වෙනවා මේ පැත්තේ සාගර හා ගොඩබිම් වල ව්‍යාප්තිය. ඊළඟට 3 වෙනි එක කෙනා හම්බ වෙනවා සාගර ප්‍රවාහ. 4 වෙනි එක කෙනා හම්බ වෙනවා තත්කාලීන සුළං. 5 වෙනි එක කෙනා හම්බ වෙනවා කඳු බාධක වල පිහිටීම. එහෙනම් මේ
ටික ඉස්සෙල්ලා පෙන්නුවේ විස්තර කරන්න කලින් කතා කරලා පෙන්නුවේ ඔයගොල්ලන්ට තේරෙන්න ඕනි ලෝකීය දේශගුණය තීරණය කරන සාධක තමයි මේක ටිකක් දීර්ඝව කතා කරන සමහර කාරණා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේ පළවෙනි කාරණේ සූර්ය විකිරණ තීව්‍රතාවයේ විනාශ වීම ගැන ටිකක් දීර්ඝව කතා කරනවා. ඒක කතා කරන යනකොට සමහරවිට ඒකේ තියෙන සංකීර්ණතාවය නිසා ප්‍රධාන මාතෘකාව අමතක වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ඔක්කොටම කලින් පෙන්වන්නේ ලෝකයේ දේශගුණය තීරණය කරන සාධක කියන මාතෘකාව ගත්තාම අපිට ඒක තීරණය කරන සාධක පහක් අඳුර ගන්න පුළුවන්. මොනවද සාධක පහ? දැන් ටියුට් එක පෙන්නන්න නැතුව කිව්වොත් සූර්ය විකිරණ තීව්‍රතාවයේ වෙනස් වීමයි, ඊළඟට ගොඩවීම හා ජලතලවල ව්‍යාප්තියයි, දියවැල් වල නැත්නම් සාගරික ප්‍රවාහවල බලපෑමයි, තත්කාලීන සුළං වල බලපෑමයි, පස්වෙනි කාරණේ කව කඳු බාධක වල පිහිටීමයි. ඔන්න මේ කියන සාධක පහ තමයි අපි ලෝකයේ දේශගුණය තීරණය කරන සාධක විදිහට අපි කතා බහ කරන්නේ. හොඳයි. එහෙනම් අපි යමු පළවෙනි කාරණේට. හරි, පළවෙනි කාරණේ පළවෙනි සාධකය. මොකද්ද මේ කියන්නේ? සූර්ය විකිරණ තීව්‍රතාව දේශගුණය තීරණය කරන සාධකයක්. සූර්ය විකිරණ තීව්‍රතාවය. මොකද්ද සූර්ය විකිරණ තීව්‍රතාව කියන්නේ? අපි ඒක ඉස්සෙල්ලා පැහැදිලි කරගමු. සූර්ය විකිරණ තීව්‍රතාව කියන්නේ තමයි මේ ඒකක භූමි ප්‍රමාණයක් මත. ඒක ඉතින් වර්ග සෙන්ටිමීටරයක් වෙන්නත් පුළුවන්, වර්ග මීටරයක් වෙන්නත් පුළුවන්, වර්ග කිලෝමීටරයක් වෙන්නත් පුළුවන්. ඒකක කියන හිතන්න එපා. ඒකක භූමි ප්‍රමාණයක් මත පතනය වන හිරු කිරණ ප්‍රමාණයට අපි කියනවා සූර්ය විකිරණ තීව්‍රතාවය කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා පෘථිවිය කියන්නේ ගෝලාකාර වස්තුවක්. නේද? මේ පෘථිවිය කියන ගෝලාකාර වස්තුවේ හැම තැනටම පෘෂ්ඨයේ මතු පිට හැම තැනකටම ඒකාකාරව හිරු කිරණ පතනය වෙන්නේ නැති බව අපි පෙර අවස්ථාවේදී කතා කළා. නේද? අවුරුද්දේ මාස 12න් වගේ සමකයේ සහ දෙපැත්තේ රටවල් වලට මේ සැඩහිරු රැස් අවුරුද්ද මුළුල්ලේ එක විදිහට පතනය වෙනවා කියලා කිව්වොත් වැරදි නෑ. හැබැයි අපිට පේනවා ඒකත් එක්ක සංසන්දනාත්මකව බලනකොට මැද අක්ෂාංශීය කලාපයට කියලා බලනකොට ඊට වඩා හිරු කිරණ පතනය වීමේ අඩුවක් තියෙනවා. නේද? අඩුවක් තියෙනවා. ඒ හිරු කිරණ වල තීව්‍රතාව ප්‍රබලතාව අඩු බවක් පේනවා. ඒ වගේම සමකයට වැටෙන හිරු කිරණ වගේ ලම්බකව මේ මැද අක්ෂාංශීය කලාපයට හිරු කිරණ වැටෙන්නේ නැහැ. ඒ වගේම තමයි ද්‍රව කලාප දක්වා කියලා බලනකොට අපිට පේනවා ඊටත් වඩා හිරු කිරණ පතනය වීමේ අඩුවක් තියෙනවා. ඒ වගේම මේ හිරු කිරණ වල සැඩ බවක් නේද? තීව්‍ර බවක් නැහැ. ඇයි? ආනතව තමයි මේ ප්‍රදේශ වලට හිරු කිරණ ළඟා වෙන්නේ. මෙන්න මේ වගේ කාරණා අපිට පේනවා. ඒ නිසා අපිට පේනවා මේ ගෝලාකාර පෘථිවියේ සෑම තැනකටම එක හා සමානව සූර්ය කිරණ පතනය වෙලා ඒකාකාර වූ සූර්ය විකිරණතාවයක් නිර්මාණය වෙන්නේ නැති බව. ඒ නිසා අපිට පේනවා ලෝකයේ තැන් තැන් වලට දේශගුණය විවිධ වෙන ආකාරය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලා ලියමු සූර්ය විකිරණ තීව්‍රතාව කියන්නේ මොකක්ද කියලා. ලියන්න. මේන් අදහස් වන්නේ පෘථිවිය මත ඒකක බිම් ප්‍රමාණයක් මත පතිත වන හිරු කිරණ ප්‍රමාණයයි. ඒකක බිම් ප්‍රමාණයක් මත පතිත වන හිරු කිරණ ප්‍රමාණයයි. පෘථිවිය ගෝලාකාර ග්‍රහ වස්තුවක් වන නිසා පෘථිවියේ සෑම තැනකටම එක හා සමාන සූර්ය තපන තීව්‍රතාවයක් නැත්නම් සූර්ය විකිරණ තීව්‍රතාවක් ඇතිවන්නේ නැත. අවුරුද්ද මුළුල්ලේ
සමකය සහ ඒ දෙපස කලාපයට අවුරුද්ද මුළුල්ලේ සමකය සහ ඒ දෙපස කලාපයට ලම්බකව පතිත වන හිරු කිරණ නිසා ලම්බකව පතිත වන හිරු කිරණ නිසා එම කලාපය තුල දැඩි සූර්ය විකිරණ තීව්‍රතාවයක් නිර්මාණය වේ. දැඩි සූර්ය විකිරණ තීව්‍රතාවයක් නිර්මාණය වේ. දැඩි සූර්ය විකිරණ තීව්‍රතාවයක් නිර්මාණය වේ. නමුත් ඊට සාපේක්ෂව මධ්‍යක්ෂාංශීය කලාපේ කලාපයට ආනතව හිරු කිරණ ළඟාවන නිසා නිවර්තන කලාපයට සාපේක්ෂව එම කලාපේ සූර්ය විකිරණ තීව්‍රතාව අඩු වේ. එබැවින් නිවර්තන කලාපයට සාපේක්ෂව අඩු උෂ්ණත්වයක් මධ්‍යක්ෂාංශීය කලාපේ නිර්මාණය වී තිබේ. ද්‍රවාසන්න කලාප දක්වා යන විට තවදුරටත් ආනත වූ හිරු කිරණ එම කලාපයට ළඟාවන බැවින් ද්‍රවාසන්න කලාපවල සූර්ය විකිරණ තීව්‍රතාව බෙහෙවින් අඩු මට්ටමකට පත්වී ශීත දේශගුණයක් නිර්මාණය වී තිබේ. හොඳයි. දැන් අපි දන්නවා සූර්ය විකිරණ තීව්‍රතාවය කියලා කියන්නේ පෘථිවියේ ඒකක බිම් ප්‍රමාණයක් මතද කොච්චර හිරු කිරණ ප්‍රමාණයක් වටිනවද කියන කතාව නේද? ඒක දැන් වලට වෙනස් බව පේනවා. දැන් අක්ෂාංශී වශයෙන් වෙලා තියෙන වෙනස් වීම තමයි උදාහරණ ඔබලා පැහැදිලි කරලා ලියා ගන්න. නේද? සමකේ සායවට කලාපයට අධික සූර්ය විකිරණ තීව්‍රතාවයක් ලැබෙනවා. ඒ ලම්බකව ඍජු කෝණීය අවුරුද්දේ වැඩි කාලයක් හිරු කිරණ පතනය වන නිසා. හැබැයි මැද අක්ෂාංශී කලාපයට යනකොට පොඩ්ඩක් ආනත හිරු කිරණ එන්නේ. ඒ නිසා විකිරණ තීව්‍රතාවය සමකයට සාපේක්ෂව සායවට කලාපයට සාපේක්ෂව අඩුයි. ද්‍රවාසන්න කලාපයට යනකොට තවත් ආනතයි මේ හිරු කිරණ ළඟාවන කෝණය. ඒ නිසා ඒ හිරු කිරණ වල මේ අර සැඩ ගතිය නේද? සැර ගතිය අඩුයි.
ඒකින්ද අපිට පේනවා ද්‍රවාසන්න කලාපවල තමයි අඩුම සූර්ය විකිරණ තීව්‍රතාවයක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා සීත ප්‍රදේශ ගුණයක් ඒ කලාපේ නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි කොහොම අපි ඉගෙන ගත්තට අපි දන්නවා පෘථුවිය තමන්ගේ අක්ෂය පිහිටවාගෙන තියෙන අංශක 23මාරක ඇලයකින්. නේද? අංශක 23මාරක ආනතියකින්. ඒ කියන්නේ මෙහෙම තමයි ඉන්න ඕන. නේද? මෙහෙම තමයි අක්ෂය තියෙන්න ඕන. හැබැයි අපිට පේනවා අක්ෂය තියෙන්නේ නේද? මෙන්න මේ අතර ගොඩනැගිලා තියෙන කොච්චරක කෝණයක්ද? අංශක 23මාරක කෝණයක්. නේද? එහෙනම් මම ඉන්න ඕනි විදිය ඉතුරු කරගෙන නෙමෙයි ඉන්න ඕනි විදිය මකලා දාලා ඉන්න විදිය. නේද? ඉන්න විදිය විතරක් ඉතුරු කර ගන්නවා. මේව තමයි ඉන්නේ. දැන් එතකොට මේ අංශක 23මාරයේ ආනතියයි මෙයා තමන්ගේ අක්ෂය වටා භ්‍රමණය වෙනවා. අපි ඒක දන්නවා. පෘථිවි භ්‍රමණය කියලා අපි කියන්නේ. නේද? බටහිර ඉඳලා නැගෙනහිරට මෙන්න මෙහෙම භ්‍රමණය වෙනවා. බටහිර සිට නැගෙනහිරට මෙයා භ්‍රමණය වෙනවා. අන්න එතකොට මේ සඳහා පැය 24ක කාලයක ගත වෙනවා. ඒ වගේම මේ අංශක 23මාරක ආනතියෙන් ඉඳලා තමන්ගේ අක්ෂය වටා මෙයා භ්‍රමණය වෙන්නේ. බටහිර ඉඳන් නැගෙනහිරට භ්‍රමණය වෙන්නේ. සූර්යා මැදේ තබාගෙන නේද? මෙයා මොකද කරන්නේ? ඉලිප්සීය ගමනක යන වේදෙනවා. සූර්යාගේ වටා. අපි ඒකට තනි වචනයක් කියනවා පරිභ්‍රමණය. නේද? පෘථිවිය ස්වකීය අක්ෂය වටා බටහිර සිට නැගෙනහිරට භ්‍රමණය වෙමින් සූර්යා වටා ඉලිප්සීය ගමනක යෙදීම නේද? ඉලිප්සීය ගමනක යෙදීම පෘථිවි පරිභ්‍රමණය. දැන් ඉන්නේ කාරණේ නිසා දැන් සමකයන් දුත් අපිට සමකය හම්බෙන්නේ ඔන්නෝමනේ මෙතෙන්දී මේ රූප ස්ථානයේදී නේද? මේ අංශක 23මාරක ඇලේ හින්ද සමකයන්නේ මෙහෙම. එතකොට ළමයි දැන් මේ ආනතියයි භ්‍රමණයයි පරිභ්‍රමණය නිසා අවුරුද්දේ විවිධ කාලවලදී හොඳට හයින්න මේ කියන කතාව ටිකක් බැරෑරුම් මේක හොඳට නිරවුල්ව ලොඩ දාගත්තේ නැත්නම් මේ කතා කරන්න හදන මේ තියරි එක පොඩ්ඩක් අමාරුයි. හරි? භ්‍රමණයයි පරිභ්‍රමණය කියන ක්‍රියාවලිය නිසා අවුරුද්දේ විවිධ කාලවලදී මේ කියන අර්ධගෝලවලට උතුරු අර්ධගෝලය සහ දකුණු අර්ධගෝලය මේ අර්ධගෝලවලට සූර්ය විකිරණ තීව්‍රතාවය සිදුවීම නැත්නම් සූර්ය විකිරණ තීව්‍රතාවයේ වෙනස්කම් සිද්ධ වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ හිරු ඉන්නවා නේද? සූර්යාලෝකයේ වැටෙනවා මේ විවිධ ප්‍රදේශ වලට. එතකොට මෙතෙන්දි බලන්න මේ රූප සරණේ හැටියට හිරු කිරණ පතනය වීම වැඩිපුර සිද්ධ වෙන්නේ අපිට පේනවා මේ ආස්ථානයේදී උතුරු අර්ධගෝලයේ. නේද? උතුරු අර්ධගෝලයෙන් තමයි හිරු මුදුන් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ කරකටක නිවර්තනයේ අංශක 23මාර. දකුණු අර්ධගෝලයට ඇඳොත් මේ තියෙන්නේ මකර නිවර්තනයේ දකුණු අර්ධගෝලයේ අංශක 23මාර. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති උතුරු අර්ධගෝලයට හිරු මුදුන් වෙලා ඉන්නවා. නේද? හිරු මුදුන් වෙලා ඉන්නවා. දැන් ඔයගොල්ලෝ දන්නවානේ හිරුට මුහුණලා පිහිටන පෘථිවි අර්ධයට දිවා කාලය. හොඳට අහන්න කිව්වේ හිරුට මුහුණලා පිහිටන පෘථිවි අර්ධයට දිවා කාලය. මේ මම රේඛාවක් මෙහෙම ඇඳොත් මෙන්න එළිය වැල්ලා තියෙන අර්ධය දිවා අර්ධය. මේ පැත්ත දිවා කාලය දහවල් කාලය. මේ පැත්තට අඳුර වැල්ලා තියෙන්නේ. ඔන්න මම අඳුර වැඩිච්ච ටික පාට කරලා දානවා. හරි? මේ තියෙන්නේ රාත්‍රී කාලය ඇතුළේ. මේක පැහැදිලිද? නේද? දැන් ඔයාලා බලන්න උත්තරාර්ධගෝලීය රටවල් වලට හිරු මුදුන් වෙලා තියෙන්නේ. දැන් උතුරු අර්ධගෝලීය පැත්ත තමයි හිරු මුදුන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට පේනවා මේ උතුරු අර්ධගෝලීය වැඩි කොටසකට දහවල. මෙන්න මේ ඩිංග විතරයි. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මේ දක්වා ටිකට විතරයි අඳුර වැටලා තියෙන්නේ. හරි? දැන් මේ අවස්ථාවේදී අපිට පේනවා දකුණු අර්ධගෝලීය රටවල් වලට මෙන්න මේ ටික තමයි දහවල. මේ ඉලිවැල්ලා තියෙන මේ ටික. ඒගොල්ලන්ගේ රටවල් වලට අපිට පේනවා මේ මෙන්න මෙච්චරක් අඳුර වැටිලා. රාත්‍රී වැඩි. ඔය සංසිද්ධිය මේ රූප සරණේ හැටියට පැහැදිලි වුණාද? ඔබලන්ට ඔය කියන කතාව පැහැදිලි වෙච්ච අතුස්සන් බලන්න. තේරුණා නැද්ද? යන්නේ තේරුණා. ඒ කියන්නේ තේරිච්ච නැති අයත් ඉන්නවා. හරි මම කිව්වේ මෙන්න මේ කතාව පෘථිවි අංශක 23මාරක ඇලයකින් ඉඳගෙන තමන්ගේ අක්ෂය වටා භ්‍රමණය වෙන අපි කියන පෘථිවි භ්‍රමණය. මේ භ්‍රමණය වෙමින් එයා මොකද කරන්නේ? සූර්යාගේ වටේ යනවා. ඒකට අපි කියනවා පරිභ්‍රමණය.
දැන් ඕගොල්ලෝ ඉගෙන ගත්තා තියරි එකේ දැන් නෝට් එකේ ලියාගත්තා මේ සමකය සහ යවට කලාපයට අධික සූර්ය තපන තීව්‍රතාවයක් නිර්මාණය වෙනවා. එයින් බහැරට යන්න යන සූර්ය විකිරණ තීව්‍රතාව අඩු වෙනවා කියලා. නේද? දැන් මේ කියන්න හදන්නේ අවුරුද්දේ විවිධ කාලවලදී මේ කියන කලාපවලට ඇතිවන සූර්ය විකිරණ තීව්‍රතාව වෙනස් වෙනවා. කාලයෙන් කාලයට වෙනස් වෙනවා. හරි? වෙනස් වෙන්නේ ඇයි? අංශක විසුණුමාරක ඇලයකින් ඉඳගෙන භ්‍රමණය වෙමින් පරිභ්‍රමණ ක්‍රියාවලිය නිරත වෙනවා. හරි? දැන් ඒක කොහොමද මතක තියාගන්න? දැන් අපි දන්න දෙයක් තමයි හිරු පෘථුවියයි හිරුයි සම්බන්ධතාව ගොඩනගාගත්තාම මේ පේනකොට අපිට පේනවා හිරුට මූණලා පිහිටනවා යම් අර්ධයක් පෘථුවියේ. ඒකට එළිය වැටලා තියෙනවා. ඒ කියන්නේ දිවා කාලය ලැබිලා තියෙනවා. ඒ හිරුට පිටුපාල තියෙන අර්ධයක්. අන්න ඒකට අඳුර වැහැලා තියෙන්නේ. අපි ඒකට කියනවා රාත්‍රී කාලය. රාත්‍රී කාලය. හරි? එතකොට ඕගොල්ලන්ට මම මේ රූපසනාවල පෙන්නවා. දැන් මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට පේනවා හිරු මුදුන් වෙලා ඉන්නේ උතුරු අර්ධයට. මේ බලන්න හිරුට මූණලා පිහිටන්නේ උතුරු අර්ධයට. ඒ සමකයේ මෙහෙමනේ. නේද? සමකයේ මේ උතුරු අර්ධය. අනේ එතකොට අපිට පේනවා උතුරු අර්ධ ගෝලයෙන් වැඩි කොටසකට එළි වැල්ලා. ඒකනේ මම මේ හරහට එළි ගාලා නිල් පාටින් පාට කළා නැත්තේ. නේද? මේ රේඛාව ගත්තා රාත්‍රී දිවා. එම් බලපන් උතුරු අර්ධ ගෝලයේ රටවල් වලට වැඩිපුර එළි වැල්ලා. පුංචි කොටසකට විතරක් අඳුර වැල්ලා. දකුණු අර්ධ ගෝලීය රටවල් වලට බැලුවාම අපිට පේනවා ලොකු කොටසකට අඳුර වැල්ලා පුංචි කොටසක් එළි වැල්ලා තියෙනවා. දිවා කාලය ඇති වෙලා තියෙනවා. ඔන්නේ සංසිද්ධිය තේරුණාද කියලා මේ පේනලා තියෙන්නේ. දැන් තේරුණා කොස්සන්න බලන්න. අපු මේ තේරුණා නේ? දෙවෙනි තේරුණ නැද්ද කතාව? තේරුණා. හරි. හොඳයි. එතකොට දැන් මේ පැහැදිලි කිරීම කළා. අපි ওই නෝට් එක පොඩ්ඩක් ලියලා යමු. සූර්ය තපන තීව්‍රතාව වෙනස් වීම කියන එක තියෙනවා. පොඩ්ඩක් කියවන්නකෝ බලන්න. සූර්යාලෝකයේ පෘථිවියේ සෑම තැනකටම එක හා සමානව පතනය වන්නේ නැත. නෑනේ. ඇයි නොවෙන්නේ? පෘථිවිය ගෝලාකාර නිසා. නේද? එක හා සමානව වැටෙන්නේ නැහැ. එක් ප්‍රදේශයකට තීව්‍ර සූර්ය තාපයක් ලැබෙන විට තවත් ප්‍රදේශයකට අඩු සූර්ය තාපයක් ලැබේ. ඒක අපි දැක්කා. සමකේ සාවට කලාපයට තද සූර්ය තාපයක් ලැබෙනවා. ඒන් බහැරට යන්න අඩු වෙලා තියෙනවා. එමෙන්ම ඔන්න වැදගත් තැන. හොඳේ. එමෙන්ම වර්ෂයේ එකිනෙක කාලවලදී එකිනෙක ප්‍රදේශවලට ලැබෙන සූර්ය තාපයද වෙනස් වේ. මීට බලපාන සාධක දෙකකි. එක පෘථිවි භ්‍රමණය, දෙක පෘථිවි පරිභ්‍රමණය. එක පෘථිවි භ්‍රමණය, දෙක පෘථිවි පරිභ්‍රමණය. හොඳයි. එහෙනම් අපි ලියමු පෘථිවි භ්‍රමණය කියන්නේ මොකක්ද කියලා. පෘථිවි භ්‍රමණය කියන්නේ මොකක්ද කියලා ලියමු. පහලින් ලියන්න. පෘථිවිය අංශක 23.5ක ආනතියකින් පිහිටා. පෘථිවිය අංශක 23.5ක ආනතියකින් පිහිටා ස්වකීය අක්ෂය වටා. ඒ කියන්නේ තම අක්ෂය වටා. ස්වකීය අක්ෂය වටා බටහිර සිට නැගෙනහිරට කැරකෙවීම. බටහිර සිට නැගෙනහිරට කැරකෙවීම. ඒක අපිට කෙලින්ම භ්‍රමණය කියන්න බෑනේ. මේ භ්‍රමණය විස්තර කරන්න එකයි කැරකෙවීම කියන්නේ. කැරකෙවීම පෘථිවි භ්‍රමණය නමින් හැඳින්වේ. පෘථිවි භ්‍රමණය නමින් හැඳින්වේ. පෘථිවිය වරක් භ්‍රමණය වීම සඳහා පැය 24ක කාලයක් ගත කරයි. පැය 24ක කාලයක් ගත කරයි. පෘථිවියත් සූර්යාත් අතර පිහිටීමේදී හිරුට මුහුණලා පිහිටන පෘථිවි අර්ධයට
හිරුට මුහුණලා පිහිටන පෘථිවි අර්ධයට දිවා කාලය එළඹෙන විට හිරුට පිහිටන පෘථිවි අර්ධයට හිරුට මුහුණලා පිහිටන පෘථිවි අර්ධයට දිවා කාලය එළඹෙන විට හිරුට පිටුපා ඇති අර්ධයට රාත්‍රී කාලය උදා වී තිබේ. පෘථිවියේ පවතින ආනතිය නිසා අර්ධගෝල දෙකට දිවා කාලය සහ රාත්‍රී කාලයේ බෙදී යාම අක්ෂාංශ කලාපය අනුව වෙනස් වේ. දැන් ඔන්න අපි භ්‍රමණය සම්බන්ධ කරගෙන දිවා රාත්‍රී ඇතිවීමක් ඕකටම විස්තර කළා. දැන් කියන්නේ මොකද්ද? පෘථිවියේ ඇල බව හින්දා මේ දවල් සහ රැය ඇතිවීම සිද්ධ වුණාට අක්ෂාංශී වශයෙන් ගත්තාම දිවා කාලය දවසේ පැය 24න් හරිනම් බටහිර අර්ධයට පැය 12ක් අඳුර වැටිලා නැගෙනහිර අර්ධයට පැය 12ක් දිවා කාලය තියලා තියෙන්නේ. හැබැයි අපිට පේන්නේ නැහැ අවුරුද්දේ පෘථිවියේ හැම අක්ෂාංශීය කලාපයකටම සමානව පැය 12 ගානේ දිවා සහ රාත්‍රී කාලය බෙදලා යන බවක් පේන්නේ නැහැ. ඒකයි කිව්වේ අක්ෂාංශීය වශයෙන් යනකොට වෙනස් වෙනකොට දවල් කාලය සහ රාත්‍රී කාලයේ පැය සංඛ්‍යාව පැය කොහොමද වුණත් තියෙන්නේ 24යිනේ. ඒ 24 පැය සංඛ්‍යාව දවල්ට කොච්චරද රැයට කොච්චරද කියලා වෙනස් වෙලා යනවා. අපි ඒක හඳුනගමු රූප සටහනේ. මොක වචනෙන් කොටම තේරුන්නේ නෑ ඔයගලන්ට. නේද? ඒක මට තේරෙනවා. බලන්න පිටු අංක 17 උඩම තියෙන රූප සටහන. ඒ රූප සටහන උඩින් බලන්න. ඔයාලට ඒකේ පේනවා ඇති. උතුරු ද්‍රවයේ තියෙනවා එන්න අකුරෙන් දාලා north pole. දකුණු ද්‍රවයේ පෙන්නලා තිනවා S අකුරේ. නේද? south pole. ඒ දෙක අතර රේඛාවක් තියෙනවා. රූප සටහනේ පැහැදිලි නෑ මේ රේඛාව. පැහැදිලි නෑ. ඒ නිසා අඩිරුල අරගෙන අර ඉන්න අකුරයි S අකුරයි සම්බන්ධ වෙන්න කළු පෑනින් හරි හොඳට කැපිලා පේන වර්ණයක් අරගෙන ඒ රේඛාව ඇද ගන්න. ඒක තමයි පෘථිවි අක්ෂය. ඒක ඇද ගන්න. ඇදගෙන අතුස්සන් ඉක්මනට වැඩි වෙලාවක් ගන්න එපා. හරි. ඊළඟට පුතේ හිමීට බලන්න රූප සටහනේ පාරට පේනවද සමකය? මේ හරහට ඇදලා තියෙන මෙන්න මේ සමකය. අක්ෂාංශක බිඳුව. ඒ රූප සටහනේ දකුණු පැත්තේ මේ අර්ධ මේ පෘථිවි ගෝලයේ දකුණු පැත්තේ තියෙන අංශක බිඳුව කියලා. බිඳුව පේනවා බොඳ වෙලා වගේ. නේද? ඒ නිසා මේ රූප සටහන මත ඒ තියෙන රේඛාවත් අපි ඇඳගමු වර්ණයකින්. ඇඳගෙන අංශක බිඳුව කියන වටිනාකමක් දාගන්න. හරිද? හරි. ඊළඟට උතුරු අර්ධගෝලීය අංශක 30 පෙන්නලා තියෙනවා, අංශක 56 පෙන්නලා තියෙනවා, නෑ අංශක 66මාර පෙන්නලා තියෙනවා, 90 පෙන්නලා තියෙනවා. දකුණු අර්ධගෝලීය අංශක 23මාර පෙන්නලා තියෙනවා. එච්චරයි. නේද? ඔය ටික රූප සටහනේ තියෙන්නේ. පැහැදිලිද? හරි. දැන් මේ රූප සටහනේ ඔයගලන්ට පේනවා ඇති මේ පෘථිවි
නැගෙනහිරාර්ධය අඳුරු කරලා මේ නැගෙනහිරාර්ධය අඳුරු කරලා ඒ කියන්නේ හිරු පිහිටන්නේ මේ පැත්තේ නේද මේ පැත්තේ හිරු පිහිටනවා මෙන්න පෘථිවිය එළිය වැහලා තියෙන අර්ධය නේද මේ මොකක්ද එතකොට දිවා කාලය මේ තියෙන රාත්‍රී කාලය දැන් ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලෝ හරියටම රේඛාවක් ඇඳගත්ත සමකය නේද සමකය කියන රේඛාව ඇඳ ඔයගොල්ලෝ එතකොට දැන් ඒකෙන් බලන්න සමකයෙන් උඩ කොටස උතුරු අර්ධය දකුණු කොටස දකුණු අර්ධය දැන් ඒකෙන් බලන්න උතුරු අර්ධගෝලීය රටවල් වලට වැඩි ප්‍රමාණයක් අඳුරු වෙලාද එළිය වැටිලාද පාගන කියන්නේ උතුරු අර්ධගෝලීය සීමාවෙන් නැත්නම් වපසරියෙන් ක්ෂේත්‍රඵලයෙන් වැඩි කොටසක් එළිය වැටිලාද අඳුර වැටිලාද ඒක එකක් හිතන්න ඊළඟ දකුණු අර්ධගෝලීය බලන්න දකුණු අර්ධගෝලෙත් එහෙම හිතන්න දකුණු අර්ධගෝලීයට තියෙන වපසරියෙන් ක්ෂේත්‍රඵලයෙන් වැඩි කොටසක් එළිය වැටිලාද එහෙම නැත්නම් අඳුර වැටිලාද අපිට පේනවා උතුරු අර්ධගෝලයේ වැඩි කොටසක් අඳුර වැටිලා අඩු කොටසකට තමයි එළිය වැටලා තියෙන්නේ ඊළඟට දකුණු අර්ධගෝලයේ අපිට පේනවා වැඩි කොටසකට එළිය වැටිලා අඩු කොටසකට අඳුර වැටිලා නේද එහෙනම් ඔයාලා හිතන්න දැන් කල්පනා කරන්න සූර්යයා දැන් මුදුන් වෙලා තියෙන්නේ මේ රූප සරණයේ හැටියට උතුරු අර්ධගෝලයටද දකුණු අර්ධගෝලයටද මට ඒකට උත්තරයක් ඕනිමයි මේ තියෙන රූප සරණයේ හැටියට සූර්යයා දැන් මුදුන් වෙලා තියෙන්නේ උතුරු අර්ධගෝලයටද දකුණු අර්ධගෝලයටද දකුණු අර්ධගෝලයට දකුණු අර්ධගෝලයට නේද දකුණු අර්ධගෝලයට මුදුන් වෙලා තියෙනවා ඒ නිසා ඔයගලන්ට පේනවා මුදේ දකුණු අර්ධගෝලයේ වැඩි ප්‍රමාණයකට එළිය වැටිලා නේද එහෙනම් ඔයාලට පුළුවන් මේ දකුණු අර්ධගෝලයේ බටහිර පැත්තෙන් ලියන්න පුළුවන් දිගු දහවලක් තියෙනවා ඒගොල්ලන්ට හරි දකුණු අර්ධගෝලයේ බටහිර පැත්තෙන් ලියන්න දිගු දහවල මේ රූපසරණ ඇතුළේ ලියන්න එපා මේ පැත්තෙන් ලියන්න දිගු දහවල එතකොට දකුණු අර්ධගෝලයේ නැගෙනහිර පැත්තේ මොකද ලියන්නේ දකුණු අර්ධගෝලයේ නැගෙනහිර පැත්තේ මොකද ලියන්නේ කෙටි රාත්‍රිය නේද කෙටි රාත්‍රිය අඩේ බලන්න ලිව්වද හරි එහෙම ලිව්වනම් දැන් උතුරු අර්ධගෝලය ගැන හිතන්න උතුරු අර්ධගෝලයේ පුංචි කොටසකට තමයි දහවල තියෙන්නේ වැඩි කොටසකට රාත්‍රිය තියෙන්නේ ඒ නිසා උතුරු අර්ධගෝලයේ බටහිර පැත්තේ අපිට ලියන්න පුළුවන් කෙටි දහවල උතුරු අර්ධගෝලයේ බටහිර පැත්තේ මේ උතුරු අර්ධගෝලයේ බටහිර පැත්තේ ලියන්න පුළුවන් කෙටි දහවල නැගෙනහිර පැත්තේ ලියන්න පුළුවන් දිගු රාත්‍රිය හරිද? හරි. දැන් ඔයාලා මෙහෙම කරන්න මේ අඳුර වැටිච්ච භාගයේ එළිය වැටිච්ච භාගයේ වෙන වෙන සීමාව තියෙනවනේ මෙහෙම. නේද? අන්නේ සීමාව දිගේ මේ රූපසරණයෙන් දෙපැත්තට පනින්න මේ විදිහට දිගට රේඛාවක් ගන්න. මේ විදිහට දිගට රේඛාවක් ගන්න. මෙහෙම ගන්න. කාලා මේ පැත්තේ ලියන්න දිවා කාලය. මේ පැත්තේ ලියන්න රාත්‍රී කාලය. රූපසරණයේ උඩින් ඈ මේ පැත්තේ දිවා කාලය මේ පැත්තේ රාත්‍රී කාලය හරි දැන් ඔය ටික හොඳට තේරුණ අය පොඩ්ඩක් අත උස්සන්න දැන් ඔය වැඩිත් එක්ක තමයි ඉස්සරහට මේ පරිභ්‍රමණ කතාවයි පෘථිවියේ තැන් තැන් වලට සූර්ය විකිරණ තීව්‍රතාව වෙනස් වීමයි පැහැදිලි කරන්නේ සතුමිට හොඳට තේරුණා අනිත් පැයට මොකද වෙලා තියෙන්නේ ලුහාන්සිරත් තේරුණා තේරෙන්නත් හැමෝටම තේරලා තියෙනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. අපි එහෙමනම් ඉස්සරහට යමු. දැන් ඔයගොල්ලන්ට දිවා රාත්‍රිය ඇතිවීම ඒ කාලවකවානු වලට අනුව සූර්යයා අර්ධගෝලයට මුදුන් වෙනවා. මම අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් මේ සූර්යයා දක්ෂිණාර්ධගෝලයට මුදුන් වෙලා තියෙනවා මෙහෙම පේනවා ඔයගොල්ලන්ට. නේද? මේ අවස්ථාවේ ඔහොම පේනවා. දැන් මම මෙහෙම කළොත් දැන් මේ රූපසරණ ගෙනල්ලා මම තියනවා මේ පැත්තේ. මේක කට් කරලා මේ පැත්තට ගෙනල්ලා පේස්ට් කරනවා. හරි? එහෙම කරන්න බෑනේ මම ඉඳලා පෙන්නනවා.
මෙන්න මෙතන. හරි? මෙන්න සමකය. මෙන්න මකර නිවර්තනය 23:00. මෙන්න කාර්කටකේ උතුරු 23:00. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කොහෙද තීරු කිරණ වැටලා තියෙන්නේ? දැන් ඒ මුදුන් වෙලා තියෙන්නේ කොහෙද? දකුණු අර්ධගෝලයට. නේද? දකුණු අර්ධගෝලයට. මෙතෙන්දී අපි දැක්කේ උතුරු අර්ධගෝලයට ඉර මුදුන් වීම. අතෙන්දී දකුණු අර්ධගෝලයට ඉර මුදුන් වෙලා. දැන් මම අර එළිය අඳුර වැටෙන රේඛාව අල්ලනවා. ඔන්න මේ පැත්තට දිවා මේ පැත්තට රාත්‍රී. නේද? දැන් අපිට පේනවා අඳුරු කළොත් මෙන්න මම අඳුරු කරනවා. අඳුරු කළොත් උතුරු අර්ධගෝලයට දිවා කාලය අඩුයි. මෙන්න මේ ටික විතරනේ. ඒගොල්ලන්ට දිවා කාලය මේ චුට්ට විතරයි. නේද? දිවා කාලය අඩුයි. ඊළඟට ඒගොල්ලන්ට රාත්‍රී කාලය වැඩි. දකුණු අර්ධගෝලයට හිරුමුදුන් වෙලා තියෙන නිසා දකුණු අර්ධගෝලීය රටවල් වලට දිගු දහවලක් තියෙනවා. කෙටි රාත්‍රියක් තියෙනවා. ඔය ටික පැහැදිලිද? නේද? එහෙනම් ඇයි මෙහෙම වුනේ? දැන් ඔයාලට පේනවා මෙතෙන්දී හිරුමුදුන් වෙලා තියෙන උතුරු අර්ධයට, මෙතෙන්දී හිරුමුදුන් වෙලා තියෙන දකුණු අර්ධයට. එතකොට මේ හිරුද ඉහළ පාළ යන්නේ. හිරු ඉහළ පාළ යන්නේ නැහැ. එයා එක තැනක ඉන්නේ. නේද? එයා එක තැනක ඉන්නේ. ඔන්න දැන් කතාව හොඳට තේරුම් ගන්න එකපාර වන් ෂොට් මේ කොළුවට දාගන්න. හිරු එක තැන ඉන්නේ. හැබැයි මේ අර්ධගෝල දෙකට හිරු මුදුන් වීම සිද්ධ වෙන්නේ ඇයි? පෘථිවිය ඇල වගේම තමයි භ්‍රමණය වෙමින් එයා සූර්යාගේ වටේ යනවා. අනේ යනකොට තමයි කාලයකට හිරු උතුරු අර්ධගෝලයට මුදුන් වෙලා පේන්නේ. කාලයකට දකුණු අර්ධගෝලයට මුදුන් වෙලා පේන්නේ. හරි? ඔන්න මම දැන් කියනවා හිරු උතුරු අර්ධගෝලයේ මේ කාර්කටක නිවර්තනයේ මුදුන් වෙන්නේ ජූනි මාසේ ජූනි 21 විතර වෙනකොට. හරි? 21 වෙනකොට. ඊළඟට මෙන්න මේ විදිහට සූර්යයා දකුණු අර්ධගෝලයට මුදුන් වෙන්නේ දෙසැම්බර් මාසේ 20 21 22 වගේ කාලයකට. අපි කියමු දෙසැම්බර් 21 කියලා. දෙසැම්බර් 21. දැන් ශ්‍රී ලංකාව පිහිටන්නේ උතුරු අර්ධගෝලීය රටක් විදිහටනේ. නේද? දැන් මෙන්න මේ දෙසැම්බර් ගෙවෙන්නේ. එතකොට මේ දෙසැම්බර් මේ වෙනකොට දැන් අපිට පේනවා සූර්යයා ඉන්නේ මකර නිවර්තනයේ කිට්ටුවේ. නේද? සූර්යයා ඉන්නේ මකර නිවර්තනයේ ලම්බකව වගේ. අන්න එතකොට උත්තරාර්ධගෝලීය රටවල් වලට සීත ඍතුව ඇවිල්ලා ළමයි. සීත ඍතුව ඇවිල්ලා. දකුණු අර්ධගෝලීය රටවල් වලට ගිම්හාන ඍතුව ඇවිල්ලා. එතකොට මේ උත්තරාර්ධගෝලීය රටවල් වලට අපිට දැන් ටිකක් සීතල දැනෙනවා. නේද? දැන් උදේට ටිකක් කතා මාට්ටෙන් පත් දැම්මම නැගින්න කම්මැලි ගනුත් ඇතියක් මේ ටිකක් වෙනදට වඩා සීතලයි. නේද? ඒ නිසා දැන් අපිට සමකයට කිට්ටු හින්දා අපිට ওই හිම වැටෙනවා වගේ අයිස් පතනිය වෙනවා වගේ අන්තගාමී සංසිද්ධි බලා ගන්න බෑ. නේද? එහෙම නැති වුණාට උත්තරාර්ධගෝලීය රටවල් ඔක්කොටම සීත ඍතුව ඇවිල්ලා. දකුණු අර්ධගෝලීය රටවල් ඔක්කොටම ගිම්හානේ ඇවිල්ලා. හරි? අර නුවරඑළියට ඊයේ පෙරේදා දිනවල මල් තුහින පතනේ උනේ අපිට සීත ඍතුව ඇවිල්ලා නිසා. අවුරුද්දේ වෙන කිසිදු කාලයකදී නැවත මල් තුහින පතනේ වෙනව බලන්න බෑ. මම ඒ වගේම කිව්වා දින 4යි පරිම තියෙනවා. නේද? එහෙනම් ඔන්න ඒ කතාව. දෙසැම්බර් මාසේ 21 වෙනකොට. ඊළඟට ජූනි 21 වෙනකොට උත්තරාර්ධගෝලීය රටවල් වලට ගිම්හානේ ඍතුව, දක්ෂිණාර්ධගෝලීය රටවල් වලට සීතේ ඍතුව ඇවිල්ලා තියෙනවා. හරි? එතකොට දැන් මේ අවස්ථා දෙක විතරද මේ පරිභ්‍රමණ ක්‍රියාවලිය තුල උදා වෙන්නේ? නෑ. මේ බලන්න මෙන්න මෙතෙන්දී අපිට පේනවා මෙන්න මේ විදිහට හිරු මුදුන් වෙන්නේ සමකයට. මේ අවස්ථාවේදී හිරු සමකයට මුදුන් වීම සිද්ධ වෙන්නේ මාර්තු 21. හරි? එතකොට අපිට පේනවා මේ විදිහට රේඛාවෙන් දාම පැය 12 හරියටම අර්ධගෝල දෙකට දිවා රාත්‍රිය ඇති වෙනවා. හරි? ඒ හිරු ඉන්නේ සමකයට ලම්බකවනේ. ඒ නිසා හරි භාගයකට අඳුර, පය භාගයකට මේ රාත්‍රිය. මාර්තු 21. ඊළඟට මෙන්න මෙතන සැප්තැම්බර් මාසේ 21 වෙනකොට අර මාර්තු 21 තත්ත්වයම තමයි පේන්නේ. මේ හිරු මුදුන් වෙන්නේ සමකයට. අර්ධගෝල දෙකට සමව හිරු කිරණ වැටෙනවා. ඒ වගේම පැය 12 සමානව දිවා රාත්‍රිය බෙදලා යනවා. මේක චක්‍රීයව සිද්ධ වෙන සංසිද්ධියක්. හරි මාර්තු 21කින් පස්සේ ජූනි 21 වෙනකොට මේ තත්ත්වය. ජූනි 21කින් පස්සේ ආපහු සැප්තැම්බර් මාසේ 21 වෙනකොට මේ තත්ත්වය. ආපහු වෙවිලා සැප්තැම්බර් වලින් ගියවිලා දෙසැම්බර් මාසේ 21 වෙනකොට මේ තත්ත්වය. ආපහු මාර්තු වෙනකොට මේ තත්ත්වය.
මෙන්න පරිභ්‍රමණ ක්‍රියාවලිය. මේ පරිභ්‍රමණ ක්‍රියාවලිය තුල ඇති වෙන අවස්ථා ටික තමයි ඔය පෙන්නේ. දැන් ඕගොල්ලන්ට තේරුණාද පුතේ අවුරුද්දේ විවිධ කාලවලදී අර්ධගෝලවල තැන් තැන් වලට හිරු කිරණ වෙනස් වෙනවා කියන්නේ හිරු කිරණ පතනය වන ප්‍රමාණය අඩු වැඩිතාවන් නිර්මාණය වෙනවා කියන එක තේරුණාද? ඒක තේරුණා නම් ඇති. නේද? ඒක තේරෙන්න ඕනේ පැහැදිලි වෙන්න ඕනේ. අපි කලින් කිව්වේ සමගිය සහ යාට කලාපයට අධික සූර්ය තපන දීර්ඝතාවයක් තියෙනවා. බහැර කරනකොට අඩු වෙනවා අපිට. හැබැයි දැන් අපි පැහැදිලි කරනවා පරිභ්‍රමණ ක්‍රියාවලිය නිසා අක්ෂාංශීය කලාප වලට යනකොට වෙන වෙනම ගිහිල්ලා බලනකොට අවුරුද්දේ විවිධ කාලවලදීත් මේක අඩු වැඩි වීම වෙනවා. හරි? මේ තියෙන ඍතු හතර ඇති වෙන ක්‍රියාවලිය. ඍතු හතර ඇති වෙන ක්‍රියාවලිය. මොකක්ද මේ පෘථිවියට උදා වන ඍතු හතර නම් වශයෙන් ගත්තාම පෘථිවියට ඇති වෙන ඍතු හතර මොනවද? කවුරු හරි කෙනෙක් දන්නවනම් කියන්න බලන්න. පෘථිවියට ඍතු හතරක් ඇති වෙනවා. සීත ඍතුව, සරත් ඍතුව, ගිම්හා ඔව්. ඍතුව. සරත්, වසන්ත, ගිම්හාන, සිසිර. නේද? සරත්, වසන්ත, ගිම්හාන, සිසිර කියන ඍතු හතර තමයි පෘථිවියට ඇති වෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඔය හතර ඇතිවීම. නේද? ඔය හතර ඇතිවීම. හොඳයි. එහෙමනම් අපි යමුකෝ පරිභ්‍රමණය ගැන විස්තරයක් තියෙනවා පුංචියට කියවලා බලමු. පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටාද ඉලිප්සාකාර මාර්ගයක ගමන් කිරීම පෘථිවි පරිභ්‍රමණයයි. මේ නිසා අවුරුද්දේ විවිධ කාලවලදී සූර්යයා පෘථිවියේ විවිධ ප්‍රදේශවලට මුදුන් වීම සිදුවේ. මුදුන් වන අර්ධගෝලයට අධික සූර්යතාපයක් ලැබෙන විට අනෙක් අර්ධයට අඩු සූර්යතාපයක් ලැබේ. ඒ නිසා පෘථිවියේ ඍතු භේදය ඇතිවීම සිදුවේ. ඍතු භේදය ඇතිවීම සිදුවේ. ඔන්න පුතේ මාර්තු මාසයේ 21 වෙනිදා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී පෘථිවියට හිරු ආලෝකයේ පතනය වීම සහ දිවා රාත්‍රී බෙදියාම ඊළඟ රූපසරණේ තියෙනවා. පහළ රූපසරණේ තියෙනවා. ඒකෙත් අපි පැහැදිලි කරගන්න ඕනි කාරණා ටිකක් තියෙනවා. හොඳින් බලන්න. ඔයාලගේ රූපසරණ ටිකක් අපහැදිලි ඇති. නේද? ඒකෙත් මේ රූපසරණේ දකුණු පැත්තේ අර්ධය දිගේ දාලා තියෙන්නේ අක්ෂාංශ වටිනාකම්. බිඳුව තියෙනවා, උතුරු 23මාර නේද? ඔය විදිහට පෙන්නලා තියෙනවා. හරි පෙන්නලා තියෙනවා. මෙන්න මේ වම් පැත්තේ තියෙනව නේද මේ මෙන්න මෙහෙම එකක්. මේ වටිනාකම් දාලා තියෙනවා. ඒක හැම එකෙම තියෙන්නේ මෙන්න මෙහෙම. 12යි HR කියලා. නේද? 12යි HR කියලා දාලා තියෙනවා. ඒ මොකද්ද කියන්නේ? පැය ගාන කියන්නේ. නේද? මොකද්ද මේ පැය ගානෙන් පෙන්නන්නේ? දවල් කාලය සහ රාත්‍රී කාලය. බෙදියාම. දවල් සහ රාත්‍රී කාලේ බෙදියාම තමයි මේ පෙන්නන්නේ. ඔයගලන්ට පේන ඇති රූපසහනේ එක භාගයක්. මේ පැත්තෙන් තමයි දැන් මේකේ හිරු එළිය වැටෙන්නේ. ඒ වැටෙන ටික ටිකක් ලයිට්. නේද? ලයිට් කලර් එකක් තියෙන්නේ. හැබැයි ඒකට පිටුපාන තියෙන මේ අර්ධය අපිට පේනවා ටිකක් ඩාර්ක්. මේ පැත්තට වඩා අඳුරයි. ඒ කියන්නේ මේ පැත්තට මේ රාත්‍රී උදා වෙනවා. මේක හරියටම රේඛාව ගහගත්තොත් මේ පැත්ත රාත්‍රිය, මේ පැත්ත දහවල. ඒතර මේ පෙන්නලා තියෙන්නේ මෙන්න මෙතන HR කියලා දාලා තියෙන වටිනාකම් ටික හිමීට බලාගෙන ඉන්න පැහැදිලි මදි. නමුත් මේ මම දැන් කියන නිසා ඔයාලට පේනවා ඇති 12 කියලා තමයි තියෙන්නේ හැමතැනම. හැමතැනම තියෙන්නේ 12. නේද? ඒ කියන්නේ හරියටම පැය 12 රාත්‍රිය, හරියටම පැය 12 දිවා කාලය. මේ දවස වෙනකොට මාර්තු මාස 21. ඇයි? සූර්යයන් සමකෙඩියලි. ඒ නිසා අර්ධගෝල දෙකට සමව හිරු කිරණ වැටෙනවා. නේද? ඒ නිසා තමයි පැය 12 හරියටම පැය 24 ඒ කාලේ රාත්‍රියට 12යි 10 වලට 12යි කියලා බෙදලා. අර්ධගෝල දෙකට සමව. අපි ලියමු මාර්තු මාස 21 වෙනකොට තත්ත්වය. ලියන්න. මෙම දිනය වන විට සූර්යයා සමකයට මුදුන්ව තිබේ. මෙම දිනය වන විට සූර්යයා සමකයට මුදුන්ව තිබේ. මෙය නැත්නම් මෙම අවස්ථාව වසන්ත ඍතුව උදා වීම ලෙස හඳුන්වා දිය හැකිය. වසන්ත ඍතුව උදා වීම ලෙස හඳුන්වා දිය හැකිය.
සූර්යා සමකයට මුදුන්ව ඇති නිසා අර්ධගෝල දෙකට සමව හිරු කිරණ බෙදී යයි. අර්ධගෝල දෙකට සමව හිරු කිරණ බෙදී යයි. අර්ධගෝල දෙකට සමව හිරු කිරණ බෙදී යයි. මේ නිසා උතුරු හා දකුණු අර්ධගෝලීය රටවල් වලට දවසේ පැය 24න් සමානව පැය 12ක් රාත්‍රී කාලයක්. සමානව පැය 12ක් රාත්‍රී කාලයක්. සමානව පැය 12ක් දිවා කාලයක් ලෙස. සමානව පැය 12ක් දිවා කාලයක් ලෙස. සමානව පැය 12ක් රාත්‍රී කාලයක්. සමානව පැය 12ක් රාත්‍රී කාලයක් ලෙස. දිවා රාත්‍රී කාලය බෙදී යාම සිදුවේ. දිවා රාත්‍රී කාලය බෙදී යාම සිදුවේ. දිවා රාත්‍රී කාලය බෙදී යාම සිදුවේ. හොඳයි, ඊළඟට යන්න තියෙන්නේ ජූනි 21 වෙනකොට නේද? ජූනි 21 වෙනකොට තියෙන තත්ත්වය. දැන් ඔයාලට පේනවා මේ මම අයලපු රූපසරහනේ තියෙනවා ජූනි 21 ස්වභාවය පෙන්නලා. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ රූපසරහනේ පෙන්නලා තියෙනවා හොඳට තත්ත්වය මොකක්ද කියලා. බලන්න පොඩ්ඩක් ඒ රූපසරහන අධ්‍යයනය කරන්න. ඒකේ ඔයගොල්ලෝ අර වගේම කලින් එකේ වගේම මේ උතුරු ද්‍රවය දකුණු ද්‍රවය සම්බන්ධ කරලා රේඛාවක් අඳින්නකෝ. උතුරු ද්‍රවය දකුණු ද්‍රවය සම්බන්ධ කරලා රේඛාව අඳින්න අලු පෑනෙන් හරි රතු පෑනකින් හරි පැහැදිලිව පේන්න ඕන නිසා පෘථිවි අක්ෂය අඳින්න කියලා මේ කියන්නේ. S අකුරයි N අකුරයි සම්බන්ධ කරලා රේඛාව අඳින්න. හරිද? ඊට පස්සේ මේ රූපසරහනේ උගල අඳින්න ඕනේ. බලන්න පේනවද සමකය පෙන්නලා තියෙනවා. අංශක බිඳුව කියලා. අංශක බිඳුව කියලා සමකය පෙන්නලා තියෙනව නේද? අන්නේ සමකය දිගේ රේඛාව අඳින්න. ඒක අනිරුලෙන් අඳින්න බෑ. කවාකාර රේඛාවක් තියෙන්නේ. ඒ නිසා ඔය තියෙන රේඛාව මත ඔයගලන්ට මොකක් හරි කාබන් පැනක් පාවිච්චි කරලා සමකය අඳ ගන්න පුළුවන්. අඳින්නකෝ. කැපිලා පේන වර්ණයකින් සමකය අඳ ගන්න. මම හිතනවා හරියද කියලා. හරි. දැන් මේ ඇඳපු රේඛාව දිගේ වම් පැත්තට ගිහිල්ලා බලන්න, ඒ කියන්නේ අර රාත්‍රී කාලයේ පෙන්වන පැත්තට ගිහිල්ලා බලන්න කෙරවලේ තියෙන මේ රේඛාව ගෙවිලා යන තැන 12යි කියලා. නේද? 12යි කියලා. එහෙනම් මේ මොකද්ද කියන්නේ? ජූනි මාස 21 වෙනකොට සූර්යයා උත්තරාර්ධගෝලයට මුදුන්නාට මොකද සමකය ළඟදී අපිට පේනවා හරියටම පැය 12ක් රැට හරියටම පැය 12ක් දවල් කාලයේ විතර බෙදලා ගිහිල්ලා තියෙනවා. හරි? හරියටම පැය 12ක් රැ හරියටම පැය 12ක් රාත්‍රියේ විතර බෙදලා ගිහින් තියෙනවා. හරිද? හැබැයි ওই සමකයෙන් තත්ත්වෙන්නේ. හැබැයි සමකයෙන් උතුරට කියලා බලන්න උතුරු 23මාර පෙන්නලා තියෙනවා. නේද? උතුරු 23මාර රේඛාව පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ කරකටක නිවර්තනය. රූපසරණයක අඳුර ගන්න පැහැදිලි. 23මාර තියෙනවා එන්න අකුරුකුත් දාලා. නේද? අන්න එතන ගිහිල්ලා බලන්න වම් පැත්තට ගිහිල්ලා බලන්න කෙලවරේ මොකද ලියලා තියෙන ගාන කියලා. ඔයාලට ගාන පැහැදිලි නැත්නම් ලියාගන්න මම කියන්නම්. පැය 13යි විනාඩි 27යි තියෙන්නේ. පැය 13යි විනාඩි 27යි. හරිද? පැය 13යි විනාඩි 27යි. එතෙන්දි මොකද වෙලා තියෙන්නේ බලන්න. සමකයට වඩා පැයයි විනාඩි 27ක් දහවල් කාලය වැඩි. ඔය මෙතන තියෙන්නේ දහවල තියෙන වෙලාව. හරි? පැයයි විනාඩි 27ක්. අනේ කොහෙද සර්? කොහෙද සර් තියෙන්නේ? මේ රූපසරණේ සමකය ඇඳගත්තා නේද ලුහන්සි? සමකය හරියද? ඔව් සර්.
හරි. ඒකේ ඉඳලා උතුරු පැත්තට උතුරු වර්ගගෝලීය පැත්තට යනකොට තියෙනවනේ විස්තරාමාර කියලා රේඛාවක්. ආපහු සමකයට සමාන්තර රේඛාවක්. හරි හරි සහ වුණා හරි හරි. අන්න ඒකේ කෙලවරේ. ඒකේ කෙලවරේ තියෙන්නේ පැය 13යි විනාඩි 27ක් කියලා තියෙනවා. තේරුණාද? හරි. ඒ කියන්නේ පුතේ ඔව් සර්. ඒ අක්ෂාංශය ළඟට එනකොට දවසේ පැය 24න් පැය 13යි විනාඩි 27ක්ම දවල් කාලේ. එහෙනම් ඉතුරු ටික 24න් ඒ ගාන අඩු කරන්නකො ඉතුරු ටික තමයි රැ. රාත්‍රී කාලේ. හරිද? දෙවෙනි තේරුණාද? ඔව් සර්. ඔව්. ඒ කියන්නේ පුතේ සමකයට සාපේක්ෂව බැලුවොත් කරකටගේ නිවර්තනයේ ළඟ තියෙන රටකට ගිහින් බැලුවාම එයා අර සමකේ ළඟ තියෙන රටට වඩා පැය විනාඩි 27ක් දහවල් කාලේ ඒගොල්ලන්ට වැඩි. අපි යමු ඊටත් උතුරින් තියෙන තව රේඛාවක්. ඒ කියන්නේ උතුරු අංශක 45 පෙන්නලා තියෙනවා. අංශක 45. හරි උතුරු අංශක 45 පෙන්නපු තැනදී අපිට පේනවා මේ පැත්තේ වම් පැත්තට ගිහිල්ලා බැලුවම එතන තියෙනවා පැය 15යි විනාඩි 26ක්. පැය 15යි විනාඩි 26ක්. ඒ මොකක්ද? පැය 15යි විනාඩි 26ක් තියෙන්නේ දහවල් කාලේ. හරි පැය 24 පැය 15යි විනාඩි 26ක්ම දහවල. ඉතුරු කාලේ තමයි රැ. එහෙනම් ඔයගලන්ට පේනවා සමකේ ඉඳලා බලනකොට අංශක 45 පීඩන රටක උතුරු අක්ෂාංශ අංශක 45 පීඩන රටකට අපිට පේනවා වැඩිපුර පැය 3යි විනාඩි ගාණක් දහවල් කාලේ වැඩි. ඊළඟට ඔතෙන්දි බලන්න උතුරු ද්‍රවය ළඟට යන්න. උතුරු ද්‍රවය ළඟට යන්න. උතුරු ද්‍රවය ළඟ මොකද්ද තියෙන වටිනාකම? දැන් ඔයාලට පේනවා උතුරු ද්‍රවය මේ හිරු මුදුන්ලා තියෙන උතුරු අර්ධගෝලයට ඒ පැත්තට මේ හිරු එළිය වැඩිපුර වැටෙන බව පේනවා. නේද? මේ බලන්නකො මෙතෙන්ට මේ ඔයාලගේ තියෙන රූපසරාට වඩා හොඳයි මේක බලන්න මේක පැහැදිලි. දැන් මේ හිරු එළිය වැටෙනවා. දැන් හිරු එළිය එන්නේ මෙහිමනේ. මේට එනවා මෙහෙම. මේට එනවා මෙහෙම. මේට එනවා මෙහෙම. ඔහොමනේ නේද? හරි එනවා. දැන් කල්පනා කරලා බලන්න මේ උතුරු ද්‍රවය මෙතන. මේ උතුරු ද්‍රවය මෙතන. හොඳට හිතන්න අනිත් දේවල් ඔක්කොම පැත්තට දාලා මේක හිතන්න හොඳ ඈ. උතුරු ද්‍රවය මෙතන. දැන් මේක මෙහෙම භ්‍රමණය වෙනවා. භ්‍රමණය වුණාට මේ උතුරු ද්‍රවය ළඟට රැ වෙනවද මේ වෙලාවේ? මේ දවසේදී. ඈ දැන් මේ පෘථිවි භ්‍රමණය නිසානේ දිවා රාත්‍රිය ඇති වෙන්නේ. දිවා රාත්‍රිය ඇති වෙන්නේ භ්‍රමණය නිසා. හැබැයි අපිට පේන අක්ෂය මෙහෙම පීඩනවා. උතුරු අර්ධයට තමයි හිරු මුදුන්ලා ඉන්නේ. හිරු එළිය මෙහෙම වැටෙනවා. මේක කැරකෙනවා. මෙතන සැරකුණාට මේ ද්‍රවයවට කලාපයට පැය 24ම දහවල රැයක් නැහැ. මේ දිනේදී. කවද්ද? ජූනි මාස 21. ඒක තේරුණාද? අනේ ඕනේ කියලා කියන්නකෝ. තේරුණා නැත්නම් මට තේරෙන්නේ නැහැ නේ. ඔයගොල්ලන්ට තේරුණා නැද්ද කියන එක? තේරුණා නම් අදහසක් තේරුණා කියලා. එච්චර හිමින් යන්නේ මේක ටිකක් සංකීර්ණ නිසා. නැත්නම් මම ඉක්මනට කරලා දාලා යනවා. තේවෙන්නට තේරුණා. යන්නට තේරුණා. ලුහන්සි චතුමි තේරුන්නේ. හරි මම ආයි කියන්න. මේ බලන්න. දැන් මේ උතුරු අර්ධගෝලයේ හිරු මුදුන් වෙලා තියෙනවා කියන එක දැන් ඔයාලට පැහැදිලිනේ. මම ඒක ආයෙ ඔයාලට කියන්න ඕනේ. ජූනි මාස 21 වෙනකොට හිරු මුදුන්ලා ඉන්නේ උතුරු අර්ධගෝලයේ. ඒ කියන්නේ උතුරු අර්ධගෝලයේ රටවල් වලට හිම්හානියුක්ත ඇවිල්ලා දකුණු අර්ධගෝලීය රටවල් වලට සීතේයුක්ත ඇවිල්ලා. හරිද? එතකොට අපිට පේනවා හිරු කිරණ මෙහෙම තමයි උතුරු අර්ධගෝලයට වැටෙන්නේ. දකුණු අර්ධගෝලයට වැටෙන ටික මම නිල් පාටින් අඳින්නම් කොහෙන්ද? ඔන්න වැටෙනවා. කොහොම තමයි වැටෙන්නේ. හරි? එතකොට අපිට පේනවා මේ අක්ෂාංශික කලාප වලට මෙහෙම හිරු කිරණ පතනය වෙනකොට මේ උතුරු අර්ධගෝලයට හිරු එළිය වැටිලා. හිරු එළිය වැටිනවා. නේද? වැටුණා. හැබැයි පෘථිවිය මෙහෙම භ්‍රමණය වෙනවා. නේද? බටහිර ඉඳන් නැගෙනට මෙහෙම භ්‍රමණය වෙනවා. කැරකුණාට මෙතෙන්ට රැ වෙන්න විදිහක් නැහැ. එයි මේ රැ වෙන්නේ මෙතන මේ පැත්තට ඉඳලා. මේ රේඛාව මේ අඳුර මේ පැත්තට ඉඳලා අඳුර වැටෙන්නේ. මේ ටිකට අඳුර වැටෙන්නේම නැහැ. එහෙනම් උතුරු ද්‍රවය ළඟ ඇයි මෙහෙම පෘථිවිය භ්‍රමණය වුණාට එළිය වැටුණාට අඳුර වැටෙන්නේ නැහැ. ඇයි හිරු මේ පැත්තට බල වෙලා ඉන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ පැය 24කම දිවා කාලය. දිවා කාලය. කවදද? ජූනි මාස 21 වෙනකොට. එතකොට මෙතෙන් මේ තියෙන දකුණු ද්‍රවය මේක දකුණු ද්‍රවය මෙතන නේද? මේ බලන්න දකුණු ද්‍රවයට මොකද වෙන්නේ කියලා.
මේ හිරුවෙලිය වැටෙනවා. මෙන්න හිරුවෙලිය වැටෙන්නේ මේ දක්වා විතරයි. මේ දක්වා විතරයි. මේ දිනේට මෙන්න මෙතනින් මේ පැත්තට අඳුර කොහොම. මේක කරගෙනවා. භ්‍රමණය වෙනවා. භ්‍රමණය වුණාට මෙතෙන්දී හිරුවෙලිය වැටෙන්නේම නැහැ. එහෙනම් මෙදාට මෙන්න මේ දකුණු ධ්‍රවයේ ළඟට තියෙන්නේ පැය 24ක රාත්‍රී කාලය. නියමනේ. අපිට තිබුණා පැය 24ම රැ. දහවලක් යාට නැහැ. උතුරු ධ්‍රවයට පැය 24ම දවල් කාලය එයාට රැයක් නැහැ ඒ දිනේට. දැන් තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් අපි ලියමු ජූනි මාස 21කට තියෙන තත්ත්වය මොකද්ද කියලා. හරි. කියන්නේ ජූනි මාස 21 වෙනකොට මොකද තියෙන්නේ කියලා. කියන්න සූර්යා උත්තරාර්ධගෝලයේ කර්කටක නිවර්තනයේට සූර්යා උත්තරාර්ධගෝලයේ කර්කටක නිවර්තනයේට මුදුන් වේ. උත්තරාර්ධගෝලයේ කර්කටක නිවර්තනයේට මුදුන් වේ. මේ නිසා උතුරු අර්ධගෝලීය රටවලට ගිම්හාන ඍතුවක්. මේ නිසා උතුරු අර්ධගෝලීය රටවලට ගිම්හාන ඍතුවක්. දකුණු අර්ධගෝලීය රටවලට ශීත ඍතුවක් උදා වී තිබේ. ශීත උදා වී තිබේ. එබැවින් උත්තරාර්ධගෝලීය රටවලට දවසේ පැය 24න් වැඩි කාලයක් දිවා කාලය වන විට දක්ෂිණාර්ධගෝලීය රටවලට දවසේ පැය 24න් වැඩි කාලයක් රාත්‍රී කාලය වේ. දවසේ පැය 24න් වැඩි කාලයක් රාත්‍රී කාලය වේ. මෙදිනට උතුරු ද්‍රවය ආසන්න කලාපයට පැය 24ක දිවා කාලයේ එළඹෙන විට දකුණු ද්‍රවය අවට කලාපයට පැය 24ක රාත්‍රී කාලය එළඹ තිබේ. හොඳයි. දැන් අපි අවුරුද්දේ අවස්ථා දෙකකදී ඇතිවන තත්ත්වයන් පැහැදිලි කරගත්තා නේද? හොඳයි. ඊළඟට මෙන්න මෙතෙන්ට එන්න තියෙන්නේ සැප්තැම්බර් මාස 21 වෙනකොට තියෙන තත්ත්වය. නේද? සැප්තැම්බර් මාස 21 වෙනකොට මොකද වෙන්නේ? අර මාර්තු මාස 21 වගේ තමයි. සූර්යයා අපව කොහෙද මුදුන් වෙලා ඉන්නේ? සමකයට. පාරට පේනවා එහෙනම් අවුරුද්දේ කාල දෙකකදී සමකයට මුදුන් වෙලා ඉන්න අවස්ථා තියෙනවා නේද? මාර්තු 21යි සැප්තැම්බර් මාස 21යි. ඉතින් ආයි සමකයට මුදුන් වෙලා ඉන්නවා නම්
ඉන්නවා නම් අපිට පේනවා අර්ධගෝල දෙකට හරියටම සමානව හිරු කිරණ බෙදලා යනවා. ඒ බෙදලා යනකොට අපිට පේනවා අර්ධගෝල දෙකට නේද? අර්ධගෝල දෙකටම පැය 12ක් සමානව රැ, පැය 12ක් සමානව රාත්‍රී. නේද? ඔය தත්ත්වයේදී. එතකොට අපි මෙතෙන්ට මේ සමකයට හිරු මුදුන් වීමේ අවස්ථාව නියම නමකින් හැදෙනවා. ඍතුවක් අනුව හැදෙනවා. වසන්ත ඍතුව. නේද? වසන්ත ඍතුව. එතකොට මේ කවුද? මේ මොන ඍතුවද? ඈ? මේ මොන ඍතුවද? මෙයාට අපි කියනවා සරත් ඍතුව. සරත් ඍතුව දාවේ. හරි සැප්තැම්බර් මාස 21 වෙනකොට සරත් ඍතුව නිර්මාණය වෙනවා. සරත් විෂුව කියලා අපි කියන්නේ විෂුව කියන වචනේ තාම ඔයගොල්ලෝ දන්නේ නැති නිසා තමයි මම ඍතුව කියන වචනේ දාලා හඳුන්වලා දුන්නේ. දැන් ඉස්සරහට අපි විෂුව ගැන ඉගෙන ගන්නවා. හරි එහෙනම් අපි ලියමු මේ මාර්තු මාස 21 තිබුණ තත්ත්වයමයි උදේට ලියන්න තියෙන එකම එක තැනක් විතරයි වෙනස් වෙන්න තියෙන්නේ. මොකද්ද? මාර්තු මාසේ 21 වෙනිදාට තියෙන තත්ත්වය අපි පැහැදිලි කරපු නෝට් එකේ අපි යම් තැනක ලිව්වා මෙදිනට එළඹෙන්නේ වසන්ත ඍතුවයි කියලා. නේද? වසන්ත ඍතුවයි කියලා කිව්වා. අන්නේ වසන්ත කියන වචනේ වෙනුවට මේ සැප්තැම්බර් මාසේ නෝට් එක එතනින් කට් කරලා පේස්ට් කරලා මෙතෙන් දානකොට වසන්ත කියන වචනේ අයින් කරලා සරත් කියන වචනේ දැම්මනම් හරි. නේද? දැම්මනම් හරි. ඒ හැරුණකොට අනිත් ඔක්කොම ටික ඒ විදිහම. ඒ නිසා විනාඩි දෙකක් දෙන්න. ඒ නෝට් එක ආපහු කට් ඇන්ඩ් පේස්ට් කරන්න මෙතෙන්ට. වෙනස් වෙන වචනේ මොකද්ද? කලින් නෝට් එකේ සරත් මේ වසන්ත ඍතුව කියන තැනට වසන්ත කියන වචනේ කපලා සරත් ඍතුව දාලා මෙතෙන්ට ලියන්න. ඉක්මනට ලියන්න විනාඩි දෙකක් දෙන්න. ලියලා එතකොට ජූනි 21 මොන ඍතුවද? ජූනි 21 වෙනකොට දැන් කිව්වනේ නෝට් එකේ උතුරු අර්ධගෝලයට ගිම්හාණය දකුණු අර්ධගෝලයට සීත ඍතුව. තේරුණාද? හරි සර් හරි. හරි. මෙතෙන්ට එනකොට තියෙන தත්ත්වය පස්සේ පැහැදිලි කරන්න. දැන් ඔක ලියලා ඉවර කරන්නකෝ.
හරිද? ලුහන්ස ඉවරයි නේ. තෙවෙනිත් ඉවරයි. හොඳයි ලියපු අය බලන්න අර කියපු වචනේ වෙනස් කළාද කියලා නෝට් එකේ. වසන්ත ඍතුව කියන එක කපලා දාලා තියෙන්නේ. චතුමිත් වැඩ ඉවරයි නේ. වසන්ත ඍතුව කියන එක කපලා එතෙන්ට සරත් ඍතුව කියන වචනේ දාලාද කියලා හරියටම ෂුවර් කරගන්න බලන්න. නැත්නම් අවුලක්. හරි නේද? එහෙනම් මම හිතනවා ජනනෙත් ලියලා ඉවර ඇති කියලා. අපි යමු දෙසැම්බර් මාස 22 වෙනකොට තියෙන තත්ත්වය දිහා බලන්න. දෙසැම්බර් මාස 22 වෙනකොට. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව. පාරට පේනවා දැන් සූර්යයා මුදුන් වෙලා තියෙන දකුණු වර්ධගෝලයට. නේද? කාටද කිව්වොත් දෙසැම්බර් මාස 21 විතර වෙනකොට හිරු මුදුන් වෙලා තියෙන දකුණු වර්ධගෝලයේ මකර නිවර්තනයට. නේද? දකුණු වර්ධගෝලයේ මකර නිවර්තනයට තමයි හිරු මුදුන් වෙලා ඉන්නේ. එතකොට දකුණු අර්ධගෝලීය රටවල් වලට මොන ඍතුව දෙවිලා තියෙන්නේ? හිරු මුදුන් වෙලා තියෙන අර්ධගෝලයට මොන ඍතුව දෙන්නේ? ගිම්හාන. නේද? ගිම්හාන ඍතුව උදා වෙලා තියෙන දකුණු අර්ධගෝලීය රටවල් වලට උත්තර අර්ධගෝලීය රටවල් වලට සීත ඍතුව ඇවිල්ලා තියෙන්නේ දැන්. හරි? වින්ටර් සීසන් එක. එතකොට දැන් මේ කාලේ අපිට මේ ටිකක් සීතල දැනෙනවා ඒ නිසානේ. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පේන්නේ මේ කාලේ වෙනකොට අපිට රෑ කාලය වැඩි. රෑ කාලය වැඩි. පොඩක් හොඳින් හිතලා බලන්න හවස 5:00 6 විතර වෙනකොට වෙනදා 7ට 7:00ට තිබුණු අඳුර දැන් වැටිලා. නේද? වෙනදා 7ට 7:00 වෙනකොට තිබිච්ච අඳුර මේ කාලේදී අපිට පේනවා 5:00 6 විතරනකොට වැටලා තියෙනවා. ඇයි මේ? අපිට දහවල් කාලේ මේ කාලේදී අඩු වෙන්නේ. රාත්‍රී කාලේ තමයි වැඩි. ඒ නිසා තමයි ඒකමට අඳුර වැටලා තියෙන්නේ. අඳුර වැටෙන්නේ. හොඳයි. එහෙමනම් දක්ෂිණාර්ධගෝලීය රටවලට ග්‍රීස්මය, උත්තරාර්ධගෝලීය රටවලට සීත ඍතුව උදා වෙලා තියෙනවා. එතකොට දකුණාර්ධගෝලීය රටවලට අපිට පේනවා දවසේ පැය 24න් වැඩි කාලයක් දහවල, කෙටි කාලයක් රාත්‍රිය. උතුරාර්ධගෝලීය රටවල් වලට වැඩි කාලයක් රාත්‍රිය, අඩු කාලයක් දහවල. හරි? අපි ලියමු. දැන් මේකේ රූප සටහන තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ. රූප සටහන බලන්න. ඒකේ ඔයාලා එතෙන්දි උතුරු ද්‍රවයේ දකුණු ද්‍රවයේ සම්බන්ධ කරලා රේඛාවක් ඇඳලා අඳින්න මේකේ රේඛාව තියෙනවා. රේඛාව තිබුණාට පැහැදිලි මදි. ඒ පැහැදිලි මදි. ඒ නිසා රේඛාව ඇඳ ගන්න නෝත් පෝල් එකයි සවුත් පෝල් එකයි සම්බන්ධ කරලා රේඛාවක් අඳින්න. ඒ වගේම සමකය තියෙනවා. සමකයක් අඳ ගන්න. හරි මම හිතනවා ඔය දෙකට වැඩි වෙලාවක් යන්නේ ඔය දෙක කරගන්න ඇති. දැන් බලන්න චුට්ටක් සමකේ ඉඳලා උතුරට තියෙන 23 රේඛාව පෙන්නලා. ඒක පැහැදිලි. අන්න එතන බලන්න බටහිර පැත්තේ කෙරවලට ඇවිල්ලා එතන තියෙනවා පැය 10:00යි කියලා. නේද? පැය 10:00යි. මොනවද පැය 10:00? දහවල් කාලේ. හරි? දහවල් කාලේ පැය 10:00ලු අංශක 23:00 වෙනකොට උතුරු අර්ධගෝලයේ. මේ කාලෙට. ඊළඟට උතුරු අක්ෂාංශක 40ට එනකොට මේ පැත්තෙන් පෙන්නලා තියෙනවා පැය 9යි. හරි දවල් කාලේ අඩු වෙලා. හොඳේ පැය 9යි කියලා කියන්නේ ඉතුරු කමුළු කාලෙම රැ. ඊළඟට බලන්න අංශක 66 වෙනකොට වටිනාකම දාගෙන තවත් දිවා කාලය අඩු වෙලා. නේද? අන්න එතෙන්දී උතුරු ද්‍රවය ළඟට මොකද වෙන්නේ? මේ බලන්න. මෙන්න උතුරු ද්‍රවය. මේ උතුරු ද්‍රවය. මෙන්න හිරු කිරණ වැටෙනවා. හරි හිරු කිරණ වැටෙනවා. වැටුණාට උතුරු ද්‍රවයට හිරු කිරණ වැටෙනවද? උතුරු ද්‍රවයට හිරු කිරණ වැටෙනවද? ඒ වගේම මේක භ්‍රමණය වුණාට දහවල ඇති වෙනවද? නෑ. ඒ නිසා ඔය දිනේට මෙතෙන්දී පැය 24ක රාත්‍රී කාලය. පැය 24ක රාත්‍රී කාලය. මෙතෙන්ට මොකද වෙන්නේ? මේ ඔන්න හිරු කිරණ වැටෙනවා. දක්ෂිණ ද්‍රවයට දැන් හිරු කිරණ වැටෙනවා. දකුණු ද්‍රවයට හිරු කිරණ වැටෙනවා. වැටෙනවා වගේම මේක භ්‍රමණය වුණාට රැ වෙන්නේ නෑ. රැ වෙන්නේ නෑ. ඒ නිසා මේ දවස් වෙනකොට අපිට පේනවා දකුණු ද්‍රවය ළඟ තියෙන්නේ පැය 24ක දහවල. පැය 24ක දහවල. ඔන්න මේ කාලේ ඔයාලගේ යාළුවෝ කවුරු හරි ඉන්නවා නම් ඕස්ට්‍රේලියාව වගේ රටක, නවසීලන්තය වගේ රටක, ඒ කියන්නේ දකුණු අර්ධගෝලීය ඉන්න රටක ටිකක් අක්ෂාංශي වශයෙන් ඉහළ කලාපේ රටක දකුණු අර්ධගෝලීය පැත්තේ ඉන්නවා නම් කවුරු හරි මේ දිනවල පොඩ්ඩක් කෝල් එකක් දීලා බලන්නකෝ ඒගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ කියලා.
ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රෑ 9ට විතර. ඒගොල්ලන්ගේ වෙලාවෙන් රෑ 9ට විතර කෝල් එකක් දීලා බලන්න. දැන් ඕගොල්ලන්ගේ රටේ තත්ත්වය කොහොමද කියලා අහන්නම. හරි. එතකොට මේ අපිට මේ උදේවරුේ වැටලා තියෙන එළිය. ඒගොල්ලන්ට රෑ 8 9 වෙනකොට වැටලා තියෙනවා. 9ටත් මේ දවල් වගේ. රෑ 9 හැබැයි වෙලාව. එහෙම තියෙනවා. ඒගොල්ලන්ගේ රටේ දහවල් කාලය වැඩි. අපිට මේ වෙලා තියෙන්නේ මොකද? සමකීටම කිට්ටුනේ අපි ලංකාව. නේද? ඒ නිසා මේ සිද්ධ වෙන වෙනස අපිට වඩාත් හොඳින් පේන්නේ නැහැ. වඩාත් හොඳින් පේන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. එතකොට ඕස්ට්‍රේලියාව වගේ රටක ඉන්න කෙනෙකුට රෑ 8ට විතර බැලුවොත් ඒගොල්ලන්ට පේනවා මේ දහවල් වගේ. ඒගොල්ලන්ට මේ කාලෙදී රෑ අඩුයි දවල් කාලෙ වැඩි. හොඳයි. එහෙනම් අපි දෙසැම්බර් 21 තත්ත්වෙ ලියමු. ලියන්න. සූර්යා දක්ෂිණාර්ධගෝලීය මකර නිවර්තනයට මුදුන්ව තිබේ. සූර්යා දක්ෂිණාර්ධගෝලයේ මකර නිවර්තනයට මුදුන්ව තිබේ. මකර නිවර්තනයට මුදුන්ව තිබේ. ඒ නිසා දක්ෂිණාර්ධගෝලයට ගිම්හාන ඍතුව උදා වී ඇති අතර උත්තරාර්ධගෝලීය රටවලට ශීත ඍතුව උදා වී තිබේ. එම නිසා දක්ෂිණාර්ධගෝලීය රටවල් වලට දවසේ පැය 24න් වැඩි කාලයක් දිවා කාලය වන විට උත්තරාර්ධගෝලීය රටවලට දවසේ පැය 24න් වැඩි කාලයක් රාත්‍රී කාලය වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙදිනට උතුරු ද්‍රවය අවට කලාපයට පැය 24ක රාත්‍රී කාලය එළඹ තිබෙන විට දක්ෂිණ ද්‍රවය අවට කලාපයට පැය 24ක දිවා කාලය එළඹ තිබේ.
පැය 24ක දිවා කාලය එළඹ තිබේ. හොඳයි. දැන් මට පොඩ්ඩක් හැමදෙනාම කියන්න ඕනි මේ කතා කරපු පරිභ්‍රමණ ක්‍රියාවලිය නිසා ආදර්ශ ගෝලයේ නැත්නම් පෘථිවි ගෝලයේ අක්ෂාංශී වශයෙන් තැන් වලට අවුරුද්දේ විවිධ කාලවලදී අඩු වැඩි වශයෙන් හිරු කිරණ පතනය වීමක් සිදුවනවා කියන එක පැහැදිලි වුණාද? උත්තර නැහැ. ඔව් සර්. තේරුණා? වංශි මොකද්ද සර් හොය? ඇහුවේ මේ කියපු පැහැදිලි කිරීමට අනුව පෘථිවි ගෝලයේ තැන් වලට අක්ෂාංශී වශයෙන් ඉහළට පහළට යනකොට අවුරුද්දේ විවිධ කාලවලදී අඩු වැඩි වශයෙන් සූර්ය කිරණ පතනය වෙලා සූර්ය විකිරණ තීව්‍රතාවයේ වෙනස් වීම සිද්ධ වෙනවා කියන එක පැහැදිලි වුණාද? ඔව් සර්. ඔව් ඍතු ભેදය ගැන ඔය එකම කතා බහ කළා. මට කියන්නකෝ ඕගොල්ලන්ගේ ඉස්කෝලවල දේශගුණ විද්‍යා පාඩම පටන් අරන්ද තියෙන්නේ? මේ පාඩම කරගෙන යනවද ඉස්කෝලේ? නැත්නම් කරලා ඉවරද? දෙවෙනි කරගෙන යනවා සර්. මේ හරියට ඇවිල්ලා දින්නේ අපේ ඉස්කෝලේ තාම කරලා නැහැ සර්. තාම කරලා නැහැ නේ? හරි හරි. හොඳයි. එහෙමනම් මේ අපි මේ කතාව පැහැදිලි කරගත්තා. අපිට උතෙන්දි තියෙනවා තවත් පොඩි කතාවක් පැහැදිලි කරගන්න. බලන්න ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ වර්ෂයක්නේ. මේ වටේ ගාලා ඉන්න අවුරුද්දක් යනවා. නේද? දින 365යි හතරෙන් එකක කාලයක් යනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ වර්ෂයක කාලයක් තුළ මේ විදිහට පෘථිවිය පරිභ්‍රමණය වෙනකොට අවස්ථා දෙකකදී හිරු නිවර්තන දෙකට මුදුන් වෙලා තියෙනවා. මේ මෙන්න මේ දිනේ ඒ කියන්නේ ජූනි මාස 21 වෙනකොට උතුරු අර්ධ ගෝලයේ කරකටක නිවර්තනයේ ඉහළින් තමයි සූර්යය. ඔන්න ඒක අවස්ථාව. ඒ වගේම දෙසැම්බර් මාස 21 වෙනකොට අපිට පේනවා දකුණු අර්ධ ගෝලයේ මකර නිවර්තනයේ ඉහළින් හිරු මුදුන් වෙලා ඉන්නවා. නේද? එහෙනම් ඔන්න වසරක කාල සීමාවක් තුල පරිභ්‍රමණ ක්‍රියාවලියේදී හිරු අර්ධගෝල දෙකේ නිවර්තන දෙකට මුදුන් වෙනවා. කරකටක නිවර්තනයට සහ මකර නිවර්තනයට. මේ කරකටකයට සහ මකරයට මුදුන් වීමේ සංසිද්ධිය හඳුන්වනවා අපි සූර්ය නිවෘත්තිය ඇතිවීම කියලා. සූර්ය නිවෘත්තිය ඇතිවීම. හරි? නිවෘත්තිය ඇතිවීම. කවද්ද සිද්ධ වෙන්නේ? ජූනි මාස 21 සහ දෙසැම්බර් මාස 20 23 වගේ කාලය අතර. මේවා මේ දින සඳහන් කළාට මේක දිනයක් දෙකක් වෙනස් වෙන්න පුළුවන් ඕනෑම අවස්ථාවක්. හරි? වෙනස් වෙන්න පුළුවන්. ජූනි සහ දෙසැම්බර් කියලා මාස දෙක මතක තියාගන්න. එහෙනම් නිවෘත්ති කියන්නේ මොකද්ද? සූර්යයා අර්ධගෝල දෙකෙහි නිවර්තන වලට මුදුන් වීම. ඒ වගේම තමයි ඔයාලට පේනවා මේ පරිභ්‍රමණ ක්‍රියාවලිය අවුරුද්දක් තුළ සිද්ධ වෙනකොට සූර්යයා හරියටම සමකයට ඉහළින් පිහිටන අවස්ථා දෙකක් වෙනවා. මේ අවස්ථා දෙකක් වෙනවා. මාර්තු 21 සහ සැප්තැම්බර් 21. මෙන්න මේ සූර්යයා සමකයට මුදුන් වීම අපි හඳුන්වනවා සූර්ය විෂුව ඇතිවීම කියලා. සූර්ය විෂුව ඇතිවීම. එහෙමනම් සූර්ය විෂුව ඇති වෙන මාස දෙක වෙන්නේ මාර්තු සහ සැප්තැම්බර් 21 කියන දිනවල. නේද? මාර්තු සහ සැප්තැම්බර් කියන මාස දෙකේ තමයි සූර්ය විෂුව ඇතිවීම. එහෙමනම් අපි ලියමුද මේ සූර්ය විෂුව ඇතිවීම සහ නිවෘත්ති ඇතිවීම. තවත් තුන්ටි කාරණයක් තියෙනවා. ඒකත් ඔය ගාම මම හිතනවා බර වැඩි නැතුව ඇති කියලා. ඒකත් කතා කරමු. දැන් අපි කිව්වා සූර්යයා මැදි කරගෙන මේ පෘථිවිය ගමන් කරන ඉලිප්සිය මාර්ගයනේ හරියටම වෘත්තාකාර මාර්ගයක නෙමෙයිනේ නේද? අන්න ඒ නිසා මේ හිරු සහ පෘථිවිය අතර දුර මේ දෙන්න අතර දුර කෙටිම වන දිනයක් එනවා. හිරු පෘථිවිය අතර පිහිටීමට අනුව හිරුයි පෘථිවියයි අතර දුර කොටම වන දිනයක් එනවා. අන්න ඒකට අපි කියනවා සූර්ය සමීපකය. සූර්ය සමීපකය. මෙන්න මේ දිනේ එළඹෙන්නේ ජනවාරි මාසේ 3 වෙනිදාට. ජනවාරි 3 වෙනිදාට. සූර්යයා සහ පෘථිවිය අතර දුර කෙටිම වන දිනේ එන්නේ ජනවාරි 3 වෙනිදාට. ඒ වගේම තමයි අර ඉලිප්සියේ ගමනක යන හින්දා පෘථිවිය සහ සූර්යයා අතර දුර උපරිම වන දිනේකුත් එනවා. උපරිම වන දිනේකුත් එනවා. අන්නේ දිනේට කියනවා සූර්ය දුරකය. සූර්ය දුරකය.
මෙන්න මේ සූර්ය දුරකය ඇති වෙන්නේ ජූලි මාසයේ 4 වෙනිදාට. ලේසි මතක තියාගන්න. 3 4 මාස දෙක මාරු වෙනවා. ජනවාරි සහ ජූලි විදිහට. මොනවද මේ? සූර්ය සමීපකය කියන්නේ පෘථිවියයි සූර්යය අතර දුර කෙටිම වන දිනය. සූර්ය දුරකය කියලා කියන්නේ පෘථිවියයි සූර්යය අතර දුර උපරිම වන දිනය. තේරුණාද කියන දේ? එහෙනම් ඔකත් මතකද මේ ඔක්කොම බහුවර්ණ ප්‍රශ්න. හොඳේ. බහුවර්ණ ප්‍රශ්න අහන්න පුළුවන් මේ වගේ. සූර්ය සමීපකය එළඹෙන්නේ. සූර්ය දුරකය එළඹෙන්නේ. නේද? එහෙම නැත්නම් ජනවාරි 3 වන දිනට සිදුවන විශේෂිත සංසිද්ධිය වන්නේ. එහෙම නැත්නම් ජූලි 4 වනදාට සිදුවන විශේෂිත සංසිද්ධිය වන්නේ. දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි මේක අහන්නත් පුළුවන්. සූර්ය නිවෘත්ති ඇතිවන මාස දෙක වන්නේ. සූර්ය විශ්ව ඇතිවන මාස දෙක වන්නේ. එහෙමත් නැත්නම් ජූනි 21 සහ දෙසැම්බර් මාස 21 වන දිනට ඇතිවන විශේෂිත සංසිද්ධිය වන්නේ. එහෙමත් නැත්නම් මාර්තු 21 සහ සැප්තැම්බර් 21 දිනට වන විශේෂිත සංසිද්ධිය වන්නේ. බහුවර්ණ ප්‍රශ්න තමයි මේ. හොඳයි. ඒ නිසා මේ හොඳට තියරි කොල්ලට ගන්න වෙනවා. අපි ලියමු සූර්ය නිවෘත්ති කියන්නේ මොකක්ද කියලා. ලියන්න පරිභ්‍රමණ ක්‍රියාවලියේදී සූර්යා උත්තරාර්ධ ගෝලයේ කර්කටක නිවර්තනයේට හා උත්තරාර්ධ ගෝලයේ කර්කටක නිවර්තනයේට හා දක්ෂිණාර්ධ ගෝලයේ මකර නිවර්තනයේට මුදුන් වීම අවස්ථා දෙකකදී සිදුවේ. මෙම දක්ෂිණාර්ධ ගෝලයේදී දක්ෂිණාර්ධ ගෝලයේ මකර නිවර්තනයේට අවස්ථා දෙකකදී මුදුන් වීම සිදුවේ. මෙය සූර්ය නිවෘත්තිය ඇතිවීමයි. මෙම සංසිද්ධිය ජූනි මාස සහ දෙසැම්බර් මාස ඇතිවේ. හොඳයි. අපි එන යමු සූර්ය විෂුව හඳුන්වන්න. ඊළඟට සූර්ය විෂුව. මොකද විෂුව කියලා කිව්වේ? සූර්යයා මේ පරිභ්‍රමණ ක්‍රියාවලියේදී අවස්ථා දෙකකදී සමකේල මුදුන් වීම තමයි විෂුව කියලා කියන්නේ. සංසිද්ධිය සිදු වෙනවා මාර්තු 21 සහ සැප්තැම්බර් 21. එහෙම. පරිභ්‍රමණ ක්‍රියාවලියේදී සූර්යයා සමකේල මුදුන් වීම. සූර්ය විෂුව ඇතිවීම නමින් හැඳින්වේ. අවුරුද්දේ අවස්ථා දෙකකදී සූර්ය විෂුව ඇතිවන අතර මාර්තු 21 ඇතිවන සූර්ය විෂුව වසන්ත විෂුව ලෙසත් සැප්තැම්බර් 21
ඇතිවන විෂුව සැප්තැම්බර් 21 ඇතිවන විෂුව සරත් විෂුව ලෙසත් හැඳින්වේ. සරත් විෂුව ලෙසත් හැඳින්වේ. එමෙන්ම පෘථිවි පරිභ්‍රමණය සිදුවීම ඉලිප්සීය ගමන්පතයක සිදුවන බැවින් පෘථිවියත් සූර්යයාත් අතර දුර කෙටිම වන දිනයක් සහ පෘථිවියත් සූර්යයාත් අතර දුර කෙටිම වන දිනයක් සහ පෘථිවියත් සූර්යයාත් අතර දුර කෙටිම වන දිනයක් සහ පෘථිවියත් සූර්යයාත් අතර දුර උපරිම වන දිනයක්. පෘථිවියත් සූර්යයාත් අතර දුර උපරිම වන දිනයක් උදා වේ. දුර කෙටිම වන දිනය ඔන්න වෙන වර්ණයකින් ලියන්න පුළුවන්. සූර්ය සමීපකය ලෙසත් දුර උපරිම වන දිනය ඒකත් වෙන වර්ණයකින් ලියන්න. සූර්ය දුරකය ලෙසත් හැඳින්වේ. මෙම දින දෙක පිළිවෙලින් කියන වචනේ ඕනිමයි. මෙම දින දෙක පිළිවෙලින් ජනවාරි මාස 3 වනදා සහ ජූලි මාස 4 වනදා ජනවාරි මාස 3 වනදා සහ ජූලි මාස 4 වනදා ඇතිවේ නැත්නම් උදා වේ. හොඳයි. දැන් දේශගුණ විද්‍යා පාඩමේ මෙතෙක් කරපු දේවල් සහ තව ඉදිරියට කරන්න තියෙන දේවල් එක්ක හිතුවොත් ඉතාම හිමින්ම තියරි කොටස කරපු දවස කවද ඇහුවොත් අද. හරිද? අද මේ කතා කරමු මේ සංසිද්ධි ගොඩක් වෙලාවට ළමයින්ට ටිකක් තේරුම් ගන්න අමාරු මට්ටමක ඉනවා. ඒ නිසා මම හැකිතා වේගය උපරිම අඩු කරලා. මොකද ස්පීඩ් කරලා මන්ට ඉවර කරගත්තා කියලා වැඩක් නැහැ තේරුම් නැත්තම්. නේද? තේරුම් නැත්නම් ස්පීඩ් කළාට වැඩක් නැහැ. ඒ නිසා වේගය ඉතාම අඩු කරලා උපරිම උත්සාහයක් ගත්ත අපිට මේක ඉතාම හොඳින් අවබෝධ කරගන්න අවස්ථාව දීලා මේක මට උගන්වන්න උවමනාව තිබුණා. ඒ නිසා ඒකට උපරිම උත්සාහයක් අරගෙන මේ විදිහට මේ වැඩේ ඉවර කළා. අද අපි එතකොට දේශගුණ විද්‍යාවේ අපි කතා කළේ ප්‍රධාන මාතෘකාවක් විදිහට දේශගුණයේ ලෝකේ විනාශ වෙන්න බලපාන හේතු. ඒකින් අපිට කතා කරගන්න ලැබුණේ හේතු පහක් තියෙනවා. සාධක පහක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකින් අපි කතා කළේ එක සාධකයයි. නේද? එක සාධකයක්. මොකද්ද? එක වගේම තමයි ඒක ඊටාම දිග සාධකයක්. නේද? විස්තරාත්මකව කතා බහ කරනකොට ඒක ඊටාම දිග කතා බහක් තියෙන සාධකයක්. සූර්ය විකිරණ තීව්‍රතාව නැත්නම් සූර්ය තපන තීව්‍රතාවයේ වෙනස් වීම. නේද? වෙනස් වීම අපි ඒක ඉගෙන ගත්තා. අක්ෂාංශී වශයෙන් ඉහළට යනකොට සූර්ය විකිරණ තීව්‍රතාවයේ අඩුවීමක් වෙනවා.
හැබැයි ඒ අඩුවීම අවුරුද්දේ විවිධ කාලවලදී අර්ධගෝල දෙකට වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ කුමන හේතු නිසාද? භ්‍රමණ ක්‍රියාවලිය සහ පරිභ්‍රමණ ක්‍රියාවලිය මත. ඍතු භේදයේ ඇතිවීම සම්බන්ධ කරගෙන මේ කියන ක්‍රියාවලිය අපි ඊටාම හිමින් ඉගෙන ගත්තා. නේද? ඊටාම හිමින් ඉගෙන ගත්තා. තව අපිට තියෙනවා එතකොට ලෝකයේ දේශගුණයේ පාලනය කරන සාධක හතරක් කතා කරන්නේ. දියවැල් වල බලපෑම, ගොඩබිම් හා ජලතල වල ව්‍යාප්තිය ගැන කතා බහ කරන්න තියෙනවා. ඊළඟට තත්කාලික සුළං ගැන කතා කරන්න තියෙනවා, කඳු බාධක වල පිහිටීම ගැන කතා කරන්න තියෙනවා. ඔය හතර කතා කරාම සහ අන්තිමට තියෙනවා දේශගුණ වර්ගීකරණය කතා කරන්න. ඒකේ වර්ගීකරණය ඔයගොල්ලෝ කියවලා බලන්න. මේ කෙපන්ගේ වර්ගීකරණයේ වර්ග ටික ඔක්කොම විස්තර තියෙනවා. හැබැයි බය වෙන්න එපා. ඕගොල්ලන්ට විශේෂ නිර්දේශය තුල නිර්දේශ වෙලා තියෙන්නේ කෙපන්ගේ වර්ගීකරණයේ ඒ කියන දේශගුණ කාණ්ඩය විතරයි. ඔය ඔක්කොම ටික දීලා තියෙන්නේ ඇයි දන්නවද? සමහර වෙලාවට ඔයගොල්ලෝ ලොකු ප්‍රශ්න අහන්නේ නැහැ. අරුවත් අහන්නේ ඒ කාණ්ඩයෙන් තමයි ලොකු ප්‍රශ්නයක්. හැබැයි කෙපන්ගේ වර්ගීකරණය පිළිබඳව ඔබට දැනුමක් තියෙන්න ඕනේ. හේතුව තමයි බහුවර්ණ ප්‍රශ්න අහන්නේ. කෙපන්ගේ වර්ගීකරණයේ B කියන අක්ෂරයෙන් හඳුන්වලා තියෙන්නේ මොන දේශගුණ වර්ගයේද? එහෙම අහන්න පුළුවන්. ඒ නිසා අපි ඒව එකක්වත් අයින් කරලා නැහැ. ඔබට අතිරේක කියවා ගැනීම සඳහා සම්පූර්ණම දේශගුණ වර්ගීකරණය ඉදිරිපත් කරලා තියෙනවා. පැරණි සිලබස් එකේ ළමයි මේ මුළු වර්ගීකරණයම ඉගෙන ගත්තා. නේද? දේශගුණ වර්ග පහක් වුණාට ඒකේ උපවර්ග බෙදුවාම 20කට 25කට වඩා වැඩි වර්ග ටික. කියවලා බලන්නකෝ තියෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න මම ඒක නෝට් එක දෙනකොට කියන්නම්. ඔයාට අයිති වෙන්නේ කෙපන්ගේ වර්ගීකරණයේ A කියන කාණ්ඩය සහ ඒකේ තියෙන උපවර්ග තුනක්. AM, AF සහ AW. ඔය තුන් දෙනා විතරයි ඕනේ. ඒක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි? එතනින් අපි ලෝකයේ දේශගුණයේ කියන මාතෘකාව ඉවර කරනවා. ඉවර කළා වගේම ඔය එකම පටන් ගන්න ඕනේ ශ්‍රී ලංකාවේ දේශගුණේ ඒකත් නෝට් එක ටියුට් එකේම තියෙනවා. ඒ නිසා අපිට කිසි ගැටලුවක් නැහැ. මේ ලංකාවේ ලෝකයේ කියන දේශගුණ වර්ග දෙකම ඉවර කළා දාම එතකොට දේශගුණය සම්බන්ධ සියලු කතා ඉවරයි. හොඳයි. එහෙනම් අද මම මෙතනින් කතාව අවසන් කරනවා. ඒ වගේම දෙවෙනි ළඟේ පන්තිය හෙට උදේ තියෙනවා. දෙවෙනි පුළුවන් නේද හෙට උදේ කතාමාර මේ වෙලාවම පුළුවන් සර් මේකේ රෙකෝඩින් එක දානවනේ. මේකේ රෙකෝඩින් එක දානවා. මේ හැබැයි දෙවෙනි දාන්න වෙන්නේ හෙට උදේට තමයි දාන්න වෙන්නේ. හරි සර් තමයි. ඔව්. මේ ඩේටා ප්‍රශ්නයක් තියෙනවානේ අපිට ලංකාවේ මේ අපි සල්ලි ගෙවුවට මේ දුරකථන සමාගම් වලට ලොකු මුදලක් අපි ගෙවනවා මේ ඩේටා ටික ගන්නකොට. ඒ වුණාට අපිට ඒකෙදි කෙනෙහිලිකම්නේ කරන්නේ නේද? දෙන ඩේටා ටික GB 100යි කියලා ලොකෝට කට ඇරලා කිව්වට අපිට ඒක දෙන්නේ චුට්ටයි දවල්ට. වැඩි ප්‍රමාණයක් දෙන්නේ රැට. නේද? වවුල් වලට වැඩ කරන්න තමයි දෙන්නේ ඩේටා. ඒ නිසා පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ උදේට තමයි අප්ලෝඩ් කරන්නේ ඔක්කොම කරන්න වෙන්නේ. හරි? ඒ නිසා මේ අද ගන්න වීඩියෝ එක හෙට උදේට තමයි උදේ දෙන්න වෙන්නේ. මම ඒක අනිවාර්යයෙන්ම දාන්නම්. මම දැක්ක චතුමිට මොකක් හරි ගැටලුවක් ඇවිල්ලා ලෙෆ්ට් වෙලා ගියා. ඔබලක් නැහැ. මේ රෙකෝඩින් එක දෙනවා බලලා වැඩ කරගන්න පුළුවන්. ඊළඟට අනිත් පන්තියේ කවුද ජනරල් පන්තියේ කිරුණීට පන්තියට සම්බන්ධ විදියක් නැහැ කිව්වා වෙන පන්ති දෙනවා. ඊළඟට අනිත් පිරිනමයි ටිකේ කවුරුත් මද නැහැ. ඒ ඔක්කොම බලා ගන්න වීඩියෝ එක දෙනවා. කිසි ගැටලුවක් නැහැ. අද පාඩමේ මොනවා හරි තේරිච්ච නැති තැනක් තියෙනවද ගැටලු තැනක් තියෙනවද කියලා පොඩ්ඩක් කියන්න. හොඳයි ඒ වගේම තමයි දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේක ඉගෙන ගන්නකොට ටිකක් සංකීර්ණයි බර වැඩි ටිකක් තේරුම් ගන්න අමාරු වෙන ඔයාලට තේරෙන්නේ නැති. ඒ නිසා පොත වහලා දාලා ඊළඟ දවසේ පන්තිය පටන් ගන්නකොට ආයෙත් පෙරලන්න බලාගෙන ඉන්න එපා. ওই ටික පොඩ්ඩක් ආපුවාපෝ බලන්න වෙනවා. මේ ඊළඟ දවසේ ඉඳ කම්ම බලන්න. එතකොට ටිකක් ඔයාලට මේක තේරෙයි. හරි ඒ තේරෙන ඒ පාඩම් කරනකොට තේරෙන්නේ නැති සංකීර්ණ තැනක් ආවොත් ඕනේ වෙලාවක මගේ ෆෝන් එක වැඩ කරනවා. කෝල් එකක් දීලා හරි අහන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හොඳයි එහෙමනම් මේ අදට වැඩ කටයුතු අවසන් කරන්න හැම දිනාටම සුබ දවසක් වේවා. අයිබෝවන්. සර් හෙට 7:00 නැතුව 8ට වෙයිද? මොකද හේතුව? කන්ස. නිදා ගන්න නේද? හරි. අනිත් අය මොකද කියන්නේ දෙවෙනි 8ට පුළුවන්ද? මට ඕන වෙලාවට පුළුවන් සර්. එහෙනම් කවන්නේ ලුහන්සික ඉල්ලීමක් තියෙනවනේ කී සතියේ ඉඳලාම නේද? එහෙනම් 8ට දාමුකෝ. හරි. එහෙනම් මුත් සරණයි සර්. හොඳයි.